good afternoon. අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ. මම ඉස්සෙල්ලාම කැමති සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න මයික් ඔන් කරන්න. සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දැන් 2021 වර්ෂයට ආවා. අපි කතා කරමින් හිටපු මාතෘකා කීපයක් තිබුණා. ගිය සතිය වෙනකොට අපි ඒකේ නතර කරන තැනින් පටන් ගමු. මම අලුතෙන් නෝට්ස් එකක් තව ඒවලා තියෙනවා. මට කට්ටිය රෙස්පොන්ස් කරන්න බලන්න ඒවා ලැබිලා තියෙනවද කියලා. ඊට පස්සේ නෝට්ස් මොකද ගිය සතියේ ක්ලාසස් තිබ්බේ නැති නිසා තව අලුත් නෝට්ස් එකක් එකතු කරා. ඒවා ලැබිලා තියෙනවද කියලා. ඒ කියන්නේ yes right. ඒ නෝට්ස් ලැබිලා තියෙනවා හැමෝටමනේ. මොකද හැමෝගෙම අතේ ඒවා තියෙන්න ඕන. right okay. මාව ඇහෙනවන්නේ ඔයගලන්ට. happy new year. happy new year to all. සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අපි එහෙම ප්‍රාර්ථනා කරලා අපි පටන් ගමු. 2021 වර්ෂයේ පළවෙනි දවස් අද අපි කතා කරන. right. මම හිතන්නේ හැමෝටම වගේ නෝට්ස් හම්බෙලා තියෙනවා. එතකොට අපි බලමු. මම පොඩි රිමයින්ඩර් එකක් කරන්නම්. අපි මුලින් කතා කරගෙන ආපු ඒවා තියෙනවා. ඒ වගේ සමහර කොටස් අපි කතා කරලා තියෙනවා. සමහර කොටස් අපි කතා කරලා නැහැ. මෙන්න මේක මේ ඡායා බැංකු ක්‍රමය මම ගිය සතියේ අන්තිම ක්ලාස් එක තිබ්බ සතියේ පටන් අරගෙන අපි කරගෙන ගියා. වාණිජ්‍ය බැංකු, බලපත්ලා විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්, ඊළඟ ලියාපදිංචි කල්බදු සමාගම්, රක්ෂණ ආයතන මේ හැටි අපි කතා කරා නේද? සුරක්ෂිතතා විනිමය කමිෂන් සභාව මේක අපි කතා කරාද ඕගොල්ලන් එක්ක? මේ කෙටියෙන් තියෙන්නේ මේ අපේ ප්‍රධාන මාතෘකාවන් කීපයක්ම තියෙනවා මෙතන. මේ අපි කතා කරාද? ඊ සතියේ කතා කරා වගේ මතකයි මට. අන්තිම පන්ති දීපු වෙලාවේ කතා කරා වගේ මතකයක් තියෙනවා. මේ ටික ඔව් මේ ටික අපි කතා කරා. කෙටියෙන් අපි කතා කරා මේ ටික. හරි නේද? ඒ ටික අපි කෙටියෙන් අපි සාකච්ඡා කළා. right? කියන්න බං. ඔය රෙස්පොන්ස් කරන කතා කරලා නේ ටික. ඉක්මන් කරන්න. අපිට ගොඩක් තියෙනවා තව කතා කරන්න අද. right? හරි. අපි බලමු ඊගාවට අපි මෙන්න මේ මාතෘකාවෙත් බලපත්ලා මුදල් සමාගම් අපි මේවා කලින්ම කතා කරා. කල්බදු සමාගම්, කල්බදු ව්‍යාපාරවල ස්වභාවය, බලපත්‍ර අධිකාරිය මේවා අපි කතා කරා. right. මුල්ම නෝට් එකක් තියෙන මේක කතා කරා. මේවා මතක තියාගන්න තව එකක් තියෙනවා ඕගොල්ලන්ට මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කතා කරපු මාතෘකාවල් කතා කරලා ඉවරයෙන් පස්සේ ඒක ඉවරයි කියලා හිතන්න එපා. මොකද මේවට සම්බන්ධ සමහර කොටස්, සමහර අංශ, සමහර සබ් සෙක්ෂන්ස් තියෙනවා පස්සේ කතා කරන්න. මොකද ඒවා එහෙම තමයි කතා කරන්න ඕනේ. එකපාරට ඔක්කොම අපිට කතා කරන්න බෑ. සමහර දැනුම ඕගොල්ලන්ට අනිත් ඒවාත් ලබා දෙන ගමන්ම තමයි මේ සමහර කොටස් කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා කවුරුත් අපි කොටසක් යම් ලෙසන් එකක් යම් පාඩමක් කතා කරලා ඉවරුනහම ඒක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඒ මාතෘකාව ආයි කතා කරන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඒක සම්බන්ධ කොටස් සමහර ඉදිරි කාලේ සාකච්ඡා කරන ඒ නිසා ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙනකොට ඒ පරණ නෝට්ස් පරණ දේවල් ඔක්කොම මතකේ තියාගෙන නැත්නම් ළඟ තියාගෙන සම්බන්ධ වෙන්න කියන යෝජනාවත් මම කරනවා. ඒ නිසා ඒක මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට මෙන්න මේක මුදල් ව්‍යාපාර 5 අනවසර මුදල් ව්‍යාපාරයන්. මේකත් අපි මේ PowerPoint එක අපි කතා කරා මතකයි මම මේක පැහැදිලි කරා ඔයගලන්ට. පැහැදිලි නේද? මේකත් කතා කරා. හරි නේද? රෙස්පොන්ස් කරන්න. මතකද? මේකත් මම කතා කරා. මේකේ Word document එකක් තියෙනවා වෙනම කතා කරා. මේක PowerPoint එක. අපි මේකත් කතා කරා. right? ඊළඟට මෙතන පරාටි බලය මේක අපි දැම්ම කතා කරන්නේ. මේක ටිකක් අපි පස්සේ කතා කරන්න තියෙනවා. මේක ටිකක් too early දැම්ම කතා කරන්න. නමුත් මම ඔයගොල්ලෝ නෝට් එක එවුවා. ගෙදරදී ඔයගොල්ලෝ කියව ගන්න. මේ පරාටි බලය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පරාටි බලය. පරාටි එක්සිකියුෂන්. මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. මේක ඔයගොල්ලෝ ගෙදරදී කියව ගන්න. මම මේක සාකච්ඡා කරනවා ඉදිරි කාලේ. දැන් අපි දැම්ම කතා කරන්න. උන් නෝට් එක වේලපහින් එවලා තිබ්බ ඔයගලන්ට කියව ගන්න ඕන නිසා. right? මම ඇහෙනවද ඔයගලන්ට? ඇහෙනවා. right. okay. right. ඊළඟට
කොටස්වර කොම්පත් වෙන්න බල මේකත් අපි ටිකකට පස්සේ තව සතියකින් විතර ඔය කතා කරන්න තියෙනවා ඊළඟට අපේ තව මාතෘකාවක් තියෙනවා අද මම ඊට පස්සේ තව අලුත් නෝට්ස් කීපයක් එවුවා ඔයගලන්ට දැන් හැමෝම මෙන්න මේකට අවධානය යොමු කරන්න මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරාටි බලය නමුත් මම කිව්වා ඔයගලන්ට මේ පරාටි බලය පරාටි එක්සිකියුෂන් කියන අපි අද කතා කරන්නේ නැහැ නමුත් ඒක ඇතුලේ ඒකට යටින් තව මාතෘකා දෙකක් මම එකතු කරලා තියෙනවා පහලට වෙන්න මේ පරාටි බලයත් ඒ නෝට් එක ඇතුළෙම යට තියෙන වෙනම පාඩම් දෙකක් විදියට තව අමතර සටහන් දෙකක් මේ තියෙන්නේ එකක් තමයි මෙන්න මේක COVID-19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම මේක එක මාතෘකාවක් මේක අපි අද කතා කරලා ඉන්න ඕන මොකද මේක දැන් මේ දවස්වල COVID තත්ත්වය තියෙන නිසා මේකට මේ හරහා ආර්ථිකයට වන බලපෑම සහ ඒවා සම්බන්ධ අපිට ඇතුළේ තියෙන අභියෝගයන් ඒ වගේම ප්‍රතිපත්ති ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම ආදී කතන්දර මේක ඇතුළත තියෙනවා ඒක අපි කතා කරන්න ඕන ඊළඟට ඊට යටින් තියෙනවා තව සටහනක් ඊට යටින් තව සටහනක් තියෙනවා මේක ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. මේකත් හරියට අනවසර මුදල් ව්‍යාපාරයන් කියන කොටසට සම්බන්ධයි මේ මාතෘකාව. ඒ නිසා මතක තියාගන්න මම ඊට කලින් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කළා අනවසර මුදල් ව්‍යාපාරයන් කියන PowerPoint එක. ඒකේ Word document එකක් තියෙනවා ඒක වෙනම කතා කරනවා ඉදිරියේ. ඒකටම සම්බන්ධ මාතෘකාවක් තමයි ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මෙතන මේ කතා කරන්නේ ණයට දීම පමණයි. ෆයිනෑන්ස් බිස්නස් කියන එක නෙමෙයි. අපි මං හිතන්නේ අනවසර මුදල් ව්‍යාපාර කියන PowerPoint එක කතා කරද්දී විධිමත් නීත්‍යානුකූල මුදල් ව්‍යාපාරයක් කියන්නේ මුදල් ව්‍යාපාර පන්ති හැටියට කොහොමද අපි හඳුන්වලා තියෙන්නේ? ඒ වගේම නීත්‍යානුකූල ලෙස බලපත්‍ර ලබාගෙන මුදල් ව්‍යාපාර කරන්න පුළුවන් ආයතන මොනවද? ඒ වගේම ඒගොල්ලන්ට තියෙන ගන්න පුළුවන් තැන්පත් වර්ග මොනවද? ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් මොනවද? ඒගොල්ලන්ගේ නීත්‍යානුකූල රාමු මොනවද කියන එක අපි කතා කළා. ඒ වගේම අනවසර මුදල් ව්‍යාපාර කියන පාඩමේ අපි අනවසර මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ උපක්‍රමද ඒගොල්ලෝ පාවිච්චි ගන්න ඒකේ තියෙන බලපෑම කොහොමද සහ ඒකෙන් ඇතිවන අහිතකර ප්‍රතිපාක මොනවද කියන කාරණාත් අපි දීර්ඝව කතා කළා. අන්න ඒකටම සම්බන්ධ කොටසක් තමයි මෙන්න මේ මාතෘකාව ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. එතන මේක ඇවිල්ලා මුදල් ව්‍යාපාරයකට ණයට දීමේ ව්‍යාපාර පමණක් කරන උදවිය ඉන්න ගම්වල ඔයගොල්ලෝ දන්නවා. සමහරට තනි පුද්ගලයන් හැටියට සමහර යම් ආකාරයක සමාගමක් හැටියට ස්ථාපිත කරලා ණය හෝ ලීසින් හෝ වෙනත් අත්තිකාරණ වාදන ආයතන වශයෙන් ආයතන ස්වරූපයෙන් වැඩ කරන ආයතනක් තියෙනවා. ඉතින් මෙන්න මේ අයගේ මේවා විධිමත් ලෙස නියාමනය වෙන විධිමත් ලෙස බලපත්‍ර ලබාගත් ආයතන නෙමෙයි. නමුත් ඔවුන් නොඑක් නම් පාවිච්චි කරලා නොඑක ආකාරයෙන් මුදල් ණයට දීමේ කටයුතු කරනවා. ගම්වලක් තියෙනවා ආයතන වශයෙන් උත් තියෙනවා හවුල් ව්‍යාපාර වශයෙන් උත් තියෙනවා. මෙන්න මේවා අවිධිමත් ඇත්තටම මේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක කරන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තටම දැන් පැන නැගිලා තියෙනවා. මම මේක කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති. පහුගිය කොවිඩ් දවස්වල අර මුල් දවස්වල ලීසින් සමාගමක් මේ ලීසින් ඒ කියන්නේ විධිමත් ආකාරයෙන් මහ බැංකුව නියාමනය නොකරන නමුත් ලීසින් පහසුකම් ලබා දෙන ආයතනයක් විසින් ඒ සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරන්න ගිහුව ත්‍රිවිල් රත සංගමයක නිලධාරියෙක්. නැත්නම් ත්‍රිවිල් වැඩ කරන කෙනෙක් පහර දීලා ඔහු මරණයට පත් වුණා. මේකත් එක්ක ලොකු කතාවහක් ඇති වුණා රටේ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද? නීතියට පිටින් මේ වගේ මෙහෙම කරන්නේ කොහොමද? සහ මෙවැනි ආයතන නියමාකාරයෙන් නියාමනයට ලක් නොවීමේ පිළිබඳ ලොකු කතාබහක් රටේ ඇති වෙනවා. ඒක නිසාමත් නෙවෙයි කොහොමදත් මේකේ යම් බලපෑමක් තියෙනවා මේ ආකාරයෙන් ණයට දීම නිසා. ඒ නිසා මේ සම්බන්ධ නියාමන රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය දැන් මේකට පැන නැගිලා තියෙනවා. ඒක තමයි මේකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක කාලීන සහ අද අවශ්‍ය වෙන මාතෘකාව නිසා මේක ඉස්සරහට ගත්තා. මතක තියාගන්න ඕනේ තමයි අනවසර මුදල් ව්‍යාපාර කියලා අපි ඔයගොල්ලෝ සමග සාකච්ඡා කරපු පාඩමටම සම්බන්ධ තවත් කොටසක් කියන එක මේක මතක තියාගන්න අවශ්‍යයි. මම කියන එක පැහැදිලිද? නේද? ඔයගොල්ලෝට මම හිතන්නේ ඇහෙනවා ඇති. දැන් සම්බන්ධ වෙන්න ක්ලාස් එකත් එක්ක 70ක් විතර මේ වෙනකොට ඔයගොල්ලෝ මම හිතන්නේ මා එක ඉන්නවා කියලා මම හිතනවා.
මට දැන් මම මේ ආවේ මෙතනට කතා කරන්න මේ මෙන්න මේ තැන තමයි දැන් මම ඔයගොල්ලෝ ගෙනාවේ. මෙන්න මේ මාතෘකාව කතා කිරීමේ කාලීන අවශ්‍යතාවයකුත් තියෙනවා. අතන මේ ගැන ඔයගොල්ලෝ දැනුවත්භාවයක් ලබා ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම මේවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන ආයතන නැත්නම් පුද්ගලයන් විසින් කරගෙන යන ව්‍යාපාර නිසා. right? දැන් මුදල් ණයට දෙන්නෙකු විසින් සුරැකුමක් සහිතව හෝ රහිතව ණය ගැනුම්කරුවෙකුට මුදල් පොලියට දීම මුදල් ණයට දීම වශයෙන් අර්ථ දැක්විය හැකියි. සාමාන්‍යයෙන් මේක ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් සුරැකුමක් සහිතව නැත්නම් සුරැකුමක් රහිතව කිසියම් ණය අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට පොලියට ණය මුදලක් ලබා දීම තමයි මේ මුදල් ණයට දෙන්නෙකුගේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී මුදල් සමාගම්, ඒ කියන්නේ ලයිසන් ෆයිනෑන්ස් කම්පැනි, බලපත්‍රලාභී ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන NGO MFI, ලයිසන් MFI. එතකොට සෞපකාර ග්‍රාමීය බැංකු අපි මේ පාඩම් ඉස්සරහට කතා කරනවා. rural banks, cooperative rural banks. සකසුරම්මා ණය දෙන ණය ගන්දුන සෞපකාර සමිතිය, ඒ කියන්නේ සනස. සමෘද්ධි ප්‍රජා මූල බැංකු. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සමෘද්ධි බැංකු. වැනි ආයතන මුදල් ණයට දීමේ ව්‍යාපාරයන් නිරත. ඒගොල්ලොත් මුදල් ණයට දෙන ව්‍යාපාරවල නිරත වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය මුදල් ණයට දෙනකම් මුදල් ණයට දෙන්න මේ වගේ අපි දැන් මේ කතා කරමු ලැයිස්තු ඉන්න ආයතන, බැංකු, මුදල් සමාගම්, ඒ ආදී ආයතන ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ඊට අමතරව පුද්ගල වශයෙන් හෝ තනි පුද්ගල ව්‍යාපාර, තනි පුද්ගල හැටියට හවුල් ව්‍යාපාර හෝ සමාගම්, ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි දෙන සමාගම් ස්වරූපයෙන් අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දෙන්නන්ද මෙම ව්‍යාපාරයේ යෙදී සිටිනවා. හොඳ උදාහරණයක් මම අර කිව්වා ත්‍රිවිල් රත සංගමයක කෙනෙක් මරණයට පත් වුණා. අන්න ඒ වගේ ආයතන. ඒ පහර දීලා මරණයට පත් ඒ වගේ ආයතන. ඒගොල්ලෝ සමාගම් ස්වරූපයෙන් වැඩ කරන්නේ, ආයතන ස්වරූපයෙන් වැඩ කරන්නේ. නමුත් ඒවා නීත්‍යානුකූල ලෙස නියාමනය වෙන්නේ නැති ආයතන. ඒක අවිධිමත් ලෙස ක්‍රියාත්මක කරන මුදල් ණයට. ඒගොල්ලෝ මුදල් ණයට දෙනවා විතරයි. මෙම ව්‍යාපාරයෙන් ඉදිරියට මෙන්න මේ කණ්ඩායම තමයි නියාමනයට ලක්වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ. අර ඉහතින් කියපු බැංකු, මුදල් සමාගම්, සෞපකාර ග්‍රාමීය බැංකු, සමෘද්ධි බැංකු, එතකොට සනස, ඒ ආදී ආයතන වලට යම් නීතිමය රාමුවක් තියෙනවා. ඒවයින් ඒගොල්ලෝ ගැන හොයලා බලනවා. සහ ඒගොල්ලන්ගේ යම් ආකාරයක විධාන, නියෝග, රෙගුලාසි පනවලා තියෙනවා. නමුත් ඒ අය ගැන නෙමෙයි කතා කරන්නේ. මෙන්න එහෙම විධිමත් ස්වරූපයක් නෙවෙයි අවිධිමත් ආකාරයෙන් මුදල් ණයට දෙන පුද්ගලයන් හෝ ආයතන ගැන. බලමු බලපත්‍රලාභී බැංකු. ඊළඟ පැරායක බලපත්‍රලාභී බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන මගින් සිදු කරන මුදල් ණයට දීමේ කටයුතු. ඒවා නියාමනයට ලක් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. අපි දැන් ඒවා තමයි දැන් මේ දවස්වල කතා කරමින් ඉන්නේ. බැංකු මොනවද කරන්නේ? ඔයගොල්ලෝ විශේෂ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒ කියන්නේ මුදල් සමාගම්, කල්බදු සමාගම්, ඒ වගේ රක්ෂණ ආයතන ආදී මුදල් ණයට දීමේ කටයුතු නියාමනයට ලක් වෙනවා. ඒවා නියාමනයට ලක් වෙනවා. පෙර කී අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් කිසිදු නියාමන අධිකාරියකින් නියාමනයට ලක් නොවේ. ඒක අපි දන්නවා. ඒගොල්ලෝ ගැන කවුරුත් හොයලා බලන්න කෙනෙක් නැහැ. වක්කියුතු අධිකාරියක්, වක්කියුතු සංවිධානයක් මොනවත් නැහැ. දැනට පවතින නීතිමය රාමුවෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් සිස්ටම් ස්ටැබිලිටි. මේකට අපි සිංහල වචනේ කියනවා මූල්‍ය පද්ධති ස්ථායීතාවය. පවත්වා ගැනීම සඳහා වැදගත් වෙන මූල්‍ය අතරමැදිකරණය නියෝජිත සිටින මූල්‍ය ආයතන වෙත. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අපේ විෂය වෙන බැංකු නොවන මූල්‍ය ආයතන වන මුදල් සමාගම්, කල්බත් සමාගම්. ඒ වගේම බැංකු ආයතන වන විශේෂ බැංකු, වාණිජ්‍ය බැංකු. ඒ ආදී ඒවට යම් නීතිමය රාමුවක් තියෙනවා. ඒ වගේම මුදල් අතරමැදිකරණයේ දෙන මේ නීත්‍යානුකූල ආයතනවල හරහා මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය, ස්ථායීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන යෙදීම සහ ඔවුන් සමග ගනුදෙනු කරමින් නියාමක හැටියට ශ්‍රී ලංකා මහ බැංකුව මේ කටයුතු ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ වුණාට 1918 අංක 2 දරන මුදල් ණයට දීම පිළිබඳ ආඥා පනත. දැන් වෙනම ආඥා පනතක් තියෙනවා 1918 අංක 2 දරන. ඒකට කියන්නේ මුදල් ණයට දීම පිළිබඳ ආඥා පනත. මුදල් ණයට දීම පිළිබඳ ආඥා පනත මගින් එහි විෂය පතේ ඇතුළත් වන මුදල් ණයට දෙන්නන්ගේ ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීම සම්බන්ධව. මුදල් ණයට දෙන්නන්ගෙන් ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීම සම්බන්ධ විධිවිධාන පැනවුවද ඒ ආඥා පනතේ තියෙනවා. පැනවුවද එමගින් නිශ්චිත නියාමකයෙකු පැනවීම හෝ මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර නිකුත් කිරීමේ හෝ ඒවා ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයන් නියම නොකරයි. කියන්නේ මේ 1918 කියන්නේ අදට අවුරුදු 102කට 103කට වගේ ඉස්සරනේ. ඒ කාලේ රටේ පැවතුන ආර්ථික සමාජ වාතාවරණය අනුව එහෙම නීතියක් නියමයක් පනවලා තිබුණට ඒකේ ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීම සම්බන්ධ විධානය අම්මාකාරයකට පනවලා තිබුණට
කවුද ඒ ගැන හොයලා බලන්නේ? කවුද ඒවා නියාමනය කරන්නේ? කාටද මේවා ගැන පැමිණිලි කරන්නේ? නැත්නම් කොහොමද ඒක වෙන්නේ කියන පිළිබඳ එහෙම හරි විදිහට යම් ආකාරයක රාමුවක් නැහැ. ඒතර එමගින් ඒක කියන්නේ නිශ්චිත නියාමයක පැනවීම හෝ මුදල් ණයට දෙන්නනක බලපත්‍ර නිකුත් කිරීම. ඒ කාලේ එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. එහෙම නැහැ. එතකොට ඒ නිසා එසේ හේයින් මුදල් ණයට දීම පිළිබඳ ආඥාපනත හරහා එම සහනයන් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු මූල්‍ය හා වෙනත් සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වේ හැකි නීතිමය ක්‍රියාපටිපද litigation එක legal නීතිමය ක්‍රියාමාර්ගයකට යනවනම් ලොකු කාලයක් වැය වෙන ලොකු මුදල් ප්‍රමාණයක් වියදෙන සම්පත් වැය වෙන ලොකු ක්‍රියාමාර්ග සමූහයකට යන්න වෙනවා කාලය ගත වෙන lengthy procedures වලට යන්න වෙනවා ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න. ඒක කියනවා නීතිමය ක්‍රියාපටිපදයක අනුගමනය කිරීම සිදු විය හැකියි. ඒක කාලය වැය වෙන සම්පත් වැය වෙන මුදල් වියදම් වන ගොඩාක් කල්ගත වන ක්‍රියාපටිපදයක් වෙන්න පුළුවන්. එතකොට ඒ தත්ත්වය එහෙම නීතියක් නමට තිබුණාට ඒකේ අර වගේ නියාමකයක් පනවලා හරියට නිශ්චිත රාමුවක් දක්වලත් නැහැ. ඒ වගේ මේ ස්නා ක්‍රියාත්මක වෙන්න ගියාම ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. ඕක තමයි ඔකේ පසුබිම. ඊළඟට මෙම පසුබිම තුල අවිධිමත් ලෙස රට තුල ක්‍රියාත්මක කරන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා ඔන්න ඔය කියන බෑග්ග්‍රවුන්ඩ් එක තුල ඔය කියන වාතාවරණය තුල මේ රට තුල ක්‍රියාත්මක කරන මුදල් ණයට දීමේ ව්‍යාපාරය. කියන්නේ ගමේ මුදල් පොලි මුදලාලි වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් පුද්ගලික ආයතනයක් සමාගමක් වෙන්න පුළුවන්. ඒ වගේ ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා විචක්ෂණශීලී ඒ ප්‍රුඩෙන්ෂල් නියාමන රාමුවක අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුනාගෙන ඇත. ඒ කියන්නේ ප්‍රධාන මූල්‍ය ආයතන වල නියාමකයා හැටියට මූල්‍ය පද්ධති ස්ථායීතාවය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක ප්‍රධාන මූල්‍ය ආයතනයට ශ්‍රී ලංකා මහා බැංකුවට මෙන්න මේ කණ්ඩායමුත් නියාමනය කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තියෙනවා. ආයතනය හඳුනාගෙන තියෙනවා. එවැනි නියාමන රාමුවක අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කරනු ලැබූ ශ්‍රේෂ්ඨ චාරිකා ෆීල්ඩ් විසින් මගින් එක්රැස් කරගත් සාක්ෂි වලින් සහ මුදල් ණයට දෙන්නන් විසින් සිදු කරන ලද විවිධ අක්‍රමිකතා හා පාරිභෝගික හිංසන පිළිබඳ ලැබෙන පැමිණිලි වලින් මනාව පෙන්නුම් කරනවා කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සමහරට මේවා ගැන දන්නවා බැංකර්ස්ලා ඉන්නවා මෙතන මේ ක්ලාස් එකේ. ඔයගොල්ලෝ අහලා ඇති සමහර ඊටාම මේ අමානුෂික ආකාරයෙන් ණය අපසු අය කර ගැනීම නැත්නම් බලපෑම් කිරීම හිංසනයක් නැත්නම් ඒවට කියන්නේ අපි මේ unethical recovery processes. ඒ කියන්නේ බොහොම මේ නරක ආකාරයෙන් මේ වැරදි ආකාරයෙන් ඒ ණය මුදල් අපසු අය කරගෙන ක්‍රියාමාර්ග ගැනීම නිසා සමහරව හිංසනයටපත් වෙනවා. එවැනි ක්‍රියාමාර්ග ගම්වල වෙනවා, යම් ප්‍රදේශවල වෙනවා, යම් පළාත්වල වෙනවා, යම් ආයතන විසින් ඒවා ක්‍රියාත්මක කරනවා කියලා ජනමාධ්‍ය මගින් නොයෙක් ආකාරයෙන් වාර්තා වෙනවා, පැමිණිල්ල ලැබෙනවා. මහ බැංකුව කරපු පරීක්ෂණ වලින් ශ්‍රේෂ්ඨ චාරිකා මගිනුත් හොයාගෙන තියෙනවා. ඕක තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට ඊළඟට අපි එනවා උපමාතෘකාවකට. මෙන්න මේ පසුබිම තුල මෙන්න මේ වාතාවරණය තුල මෙවැනි මුදල් ණයට දීමේ ව්‍යාපාර. හොඳට මතක තියාගන්න මේවා මේ කතා කරන්නේ මුදල් ණයට දීමේ ව්‍යාපාර විතරයි. මුදල් ව්‍යාපාර නෙමෙයි. අනවසර මුදල් ව්‍යාපාර කියන්නේ තැන්පතුත් බාර ගන්න ගමන් ණය දෙන මූල්‍ය පහසුකම් ලබා දෙන ආයතන. ඒක අපි කියන අනවසර මුදල් ව්‍යාපාර. මේ කියන්නේ අනවසර මුදල් ණයට දීමේ ව්‍යාපාර. ඒක හොඳට අපි තේරුම් බේරුම් කරගන්න අවශ්‍යයි. මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කම කියලා උපමාතෘකාවකට අපි ඊළඟට එනවා. දැන් මේ කතා කරපු බෑග්ග්‍රවුන්ඩ් එක මේ පසුබිම පිළිබඳ ඔයගලන්ට යම් දලා අවබෝධයක් ලැබෙන්නේ නැතිනේ. රයිට්? හරිද? ඒ පිළිබඳ ගැටලුවක් නැහැනේ. මම කියවු කාරණා පැහැදිලි ඇතිනේ. පැහැදිලි නේද? දැන් මේ මුදල් මේ වෙනසත් අඳුර ගන්න අවශ්‍යයි. අනවසර මුදල් ව්‍යාපාර, අනවසර මුදල් ණයට දීමේ ව්‍යාපාර. මේක වර්ග දෙකක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේකේ මේ පසුබිම කතාව මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට තේරුම් යන්න ඕන. හරි නේද? මේක ක්ලියර් නේද? ක්ලියර් නේද? ක්ලියර්. ඕකේ. ක්ලියර්. රයිට්. ඒ නිසා ඒක තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට ඔව් හරි. ක්ලියර්. අපි දැන් ඊළඟ කොටසට යමු. අපි දැන් ඊළඟ කොටස කතා කරමු. ඊළඟ කොටසෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවැනි මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කම. රයිට්? අපි බලමු. වැදගත්කම මොකක්ද කියලා බලමු. මේකේ ආයන වශයෙන් අපි වෙනම දක්වලා තියෙනවා. අපි ඒ කාරණා ටික දැන් කතා කරනවා. පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණය. ඒ කියන්නේ ගනුදෙනුකරුවන් මුදල් පාරිභෝගිකයන් මෙතන ගනුදෙනු කරන අයට ගන්න.
ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම වැදගත් වෙනවා. එන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් පාරිභෝගික ආරක්ෂාව පැත්තෙන් ගත්තම ප්‍රථමයෙන්ම මෙවැනි මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම වැදගත් වෙනවා. අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් කිසිදු පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසියකට යටත් නොවන බැවින්. දැන් අපි තව මාතෘකාවක් අපිට තියෙනවා පාරිභෝගික ආරක්ෂණය. consumer protection. දැන් customer protection එක වෙනම අපි කතා කරනවා. ඒකෙදිත් වෙනම රෙගුලාසි නියෝග නියමයන් පනවලා තියෙනවා විධිමත් ආයතන වලට. බැංකු වලට, මුදල් සමාගම් වලට, කල්බත් සමාගම් වලට, අනිකුත් මූල්‍ය ආයතන වලට. ඒතකොට ඒගොල්ලෝ ඒවයින් එතකොට ගන්දුරුකරුවන් පාරිභෝගිකයන් ආරක්ෂානේ ඒව සමග ගන්දුරු කරන. නමුත් මේ වගේ අවිධිමත් ආකාරයේ ණයට දෙන ආයතන සමග ගන්දුරුකරුවන්ට ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒව බලංගු වෙන්නේ, ඒව බලපාන්නේ එවැනි ආයතන වල ගන්දුරුකරුවන් විතරයි. ඒ නිසා මෙන්න මේ අංශේනුත් ඒක අවශ්‍ය වෙනවා. ඒක ඔය කියන්නේ ආරක්ෂණ රෙගුලාසිය යටත් නොවන බැවින් එවැනි මුදල් ණයට දෙන්නන්ගේ ගන්දුරුකරුවන් නිතින් අසාධාරණ නියමයන් කොන්දේසියා හිංසනට යටත් වීමට ඉඩ ඇත. අනිවාර්යෙන් එවැනි තත්ත්වයක් තුළ ඒගොල්ලෝ නිකන් බොහොම අසාධාරණ කොන්දේසි වලට යම් හිංසනයන්ට යම් ආකාරයේ අඩන්තෙට්ටම් වලට යද්දවට යටත් වෙන්න ඉඩ කඩ තියෙනවා. එබැවින් එහෙම වෙනවා. ඇත්තටම ඒ අත්දැකීම් තියෙනවා. එහෙම වාර්තා වෙනවා, පැමිණිලි එනවා. එබැවින් අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන්ගේ ගනුදෙනුකරුවන් තුල අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන්ගේ ගනුදෙනුකරුවන්. ඒ කියන්නේ එහෙම ඒගොල්ලෝ එක්ක ගනුදෙනුකරුවන් තුල විශ්වාසය හා තහවුරුව ගිලිහි ගොස් අවසානයේදී මූල්‍ය සේවා වෙත ප්‍රවේශයක් නොලැබිය හැකියි. ඒතකොට මෙවැනි තත්ත්වයක් ආවොත් මෙන්න මේ අය සමග ගනුදෙනුකරුවන්ට මූල්‍ය ප්‍රවේශයක් නැත්නම් ඒකට කියන්නේ අපි මුලින් මේ මූලික concept එක කතා කරා මොකද්ද? financial inclusion. මූල්‍ය අන්තර්ගතභාවය. ඒ හරහා යම් ආකාරයක ඔවුන්ගේ අවස්ථාන් පිරිමැසීමක් වෙනවනේ. එතකොට එවැනි ඒ කණ්ඩායම් වල අවස්ථාන් ඉෂ්ට වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ විශ්වාසය මිදලා ගියාම ඒගොල්ලෝ අර විධිමත් මූල්‍ය ආයතනට යන්නෙත් නැහැ. සමහරට යන්න බැරි හේතු තියෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලන්ට collateral කියන්නේ සුරකුම් නැති වෙන්න පුළුවන්. වෙනත් ගැටලු තියෙන්න පුළුවන්. ඒ ආදි දේවල් නිසා ඒගොල්ලන්ට විධිමත් මූල්‍ය ආයතන වලින් පහසුකම් ලබා ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙවැනි අවස්ථාවක එහෙම හිංසනයක් සහ එහෙම තත්ත්වයක් තුළ මෙවැනි ආයතන ගිහිල්ලා හෝ එවැනි ඔවුන්ගේ අවස්ථා සම්පූර්ණ කරගෙන ඊට උන්ට තියෙන අවස්ථාව නොලැබී යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඒක පැහැදිලි ඇති. ඒක පැහැදිලි ඇති. ඊළඟ කාරණා ආයන. වර්තමානයේ වන විට අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් විසින් සිය ණය ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු ණය තොරතුරු කාර්යාංශ වාර්තා කරනු නොලැබේ. අත්‍තරම එහෙම එකක් වෙන්නේ නැහැ නේ. දැන් අපි ණය තොරතුරු කාර්යාංශ කියලා පාඩමක් අපිට වෙනම තියෙනවා. ඒ කියන්නේ ක්‍රිබ් එක Credit Information Bureau අපි මේ පාඩම තාම කතා කරේ නේ. ණය තොරතුරු කාර්යාංශය. මොකක්ද ණය තොරතුරු කාර්යාංශය කියන්නේ? මොනවද එකෙන් වෙන කටයුතු? මොනවද එකෙන් ගනුදෙනු කරන්න ලැබෙන පහසුව? මොනවද එකෙන් මූල්‍ය ආයතනට ලැබෙන පහසුව? සමස්තයක් වශයෙන් මූල්‍ය ක්‍රමයට බැංකු ක්‍රමයට ඇති වෙන ප්‍රයෝජන පළ ප්‍රයෝජන මොනවද කියලා අපි මේ පාඩමේදී කතා කරනවා. මොකද්ද? මුදල් මේ ක්‍රෙඩිට් ණය තොරතුරු කාර්යාංශ සම්බන්ධ පාඩමේදී. අන්න එතකොට මෙන්න මේ අවිධිමත් ආකාරයෙන් මුදල් ණයට දෙන්නන් පිළිබඳ විස්තර, ගනුදෙනුකරුවන් පිළිබඳ විස්තර මෙවැනි ආයතනයක. නැත්නම් මෙවැනි වාර්තා කරන ස්ථානික වාර්තා වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම නියාමනයට ලක් වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ එහෙම වාර්තා කරන්න කියලා නියම කළත් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ විධිමත් ආයතන වලින් ණයට ගන්න නැගේ තොරතුරු ණය තොරතුරු කාර්යාංශේ වාර්තාගත වෙනවා. නමුත් මෙවැනි ඒ වගේ එහෙම වාර්තා වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. එබැවින් විධිමත් අයුරින් මුදල් ණයට දෙන්නන් හට තම ගනුදෙනුකරුවන්ගේ ණය ලැබීමට ඇති සුදුසුකම තක්සේරු කිරීමේදී සවිස්තරාත්මක ණය තොරතුරු නොලැබීමට ඉඩ ඇත. ඒ කියන්නේ විධිමත් අයුරින් මුදල් ණයට දෙන්නන්, ඒ කියන්නේ බැංකු, මුදල් සමාගම්, කල්බත් සමාගම්, ඒගොල්ලෝ ක්‍රිබ් එක චෙක් කරනවානේ. එවැනි අවස්ථාවක මෙවැනි ආකාරයෙන් ගනුදෙනු කරලා තියෙන පුද්ගලයෙක් විධිමත් ආයතනයක සමග ගනුදෙනු කරන්න ගියත් ඒගොල්ලෝ අරන් තියෙන මේ වගේ ණය සම්බන්ධ මේ තොරතුරු උන්ට ලැබෙන්නේ නැහැ. එතෙන්දී උන්ට බලපෑමක් වෙන උන්ගේ ණය කරුවගේ ගනුදෙනු කරුවගේ තොරතුරු හරි තොරතුරු නොලැබීම නිසා ඔවුන්ගේ ණය අපසුගීමේ හැකියාව වෙන්න පුළුවන්. ඔහුගේ ආදායම් තත්ත්වය වෙන්න පුළුවන්. ඔහුගේ වෙනත් තොරතුරු වෙන්න පුළුවන්. නොලැබී යාමෙන් ඒක හරියට ඉවැලුවේට් කරන්න. ඒ කියන්නේ ඒක හරියට තක්සේරු කරන්න බැරි වෙන්න පුළුවන්. තවද අවිධිමත් මුදල් ණයට දෙන්නන් විසින් ණය තොරතුරු වාර්තා නොකිරීම. ඒ වගේ න වාර්තා කරන ණය තොරතුරු විශේෂයෙන් ණය වාරික පැහැර හැරීමේ ඉතිහාසයක් සහිත සමහර ණය ගැනුම්කරුවන් සිය මූල්‍ය අවස්ථා සපුරා ගැනීම සඳහා නියාමනයට ලක් නොවන මුදල් ණයට දෙන ව්‍යාපාර වෙත පිවිසීම දිරිමත් කිරීමක් වෙනවා. ඒක අන්න ඒකයි. ඒ මුණහම අර වගේ තැනක රෙකෝඩ් දෙනකොට ණයක් ආපහු ගන්න බෑනේ.
එතන මේගොල්ලෝ නිතරින්ම හිතනවා මෙහෙම තැන් තියෙනවනේ. අපි මේ වගේ තැනකින් ගන්නවා. ඒතකොට මේක වාර්තා වෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒගොල්ලන්ට දෙන අනවශ්‍ය දිරිමත් කිරීමක් වෙනවා මේ තත්ත්වය. එතකොට ණය ගැනුම් කරුවන් පිළිබඳ නිසි ණය තක්සේරුවක් කිරීමට නොහැකි වීම නිසා එකම ගනුදෙනු කරුවෙද බහු ණය ප්‍රදානය, ඒ කියන්නේ මල්ටිපල් ලෝන්ස් හේතු වී අධික ණයගැතිභාවය ඇති වන අතර ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, මන්ද පෝෂණ නැංගව කියන්නේ ඒක ඇති වෙන ප්‍රතිඵල. ඒ කියන්නේ බහු ණය ලබා ගැනීම නැත්නම් ලබා දීම. හරිද? බහු ණය ප්‍රදානය හේතු වී අධික ණයගැතිභාවය ඇති වෙනවා. එහෙම වුණාම වෙන ප්‍රතිඵල අධික ණයගැතිභාවය මොනවද? ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. මන්ද පෝෂණය වැඩි වෙනවා. ජීවනෝපාය අහිමි වෙනවා. වැනි සමාජ ආර්ථික පිරිවැයවලට හේතු විය හැකියි. මේ පිරිවැයක් වුණාම මේක දරන්න වෙන්නේ තාපෝ සමට රජයට වෙන්න පුළුවන්. බලධාරීන්ට වෙන්න පුළුවන්. එවැනි අය පිළිබඳ බලා ගැනීම, හොයා ගැනීම, ඒගොල්ලන්ගේ කටයුතු යථාර්ථයටපත් කිරීම සම්බන්ධ නැවත පිරිවැයක් බලධාරීන්ට රජයට දරන්න වෙන්න පුළුවන්. ඒක සමාජ ආර්ථික පිරිවැයක් වෙනවා. ඒව දරන්න වෙන්නේ අන්තිමට බදු ගෙවන මිනිස්සුගේ සල්ලි වලින්. ඒ නිසා ඒ වගේ තත්ත්වෙකුත් තියෙනවා. ඒක ඕගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. මේ කාරණා එකින් එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඇයන් රට තුල අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දෙන්නන් විශාල සංඛ්‍යාවක් සිටීම. විධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දෙන ව්‍යාපාර අතර දැඩි තරංකාරීත්වයට තුඩු හැකි අතර. දැන් මේ අවිධිමත් කට්ටිය විශාල සංඛ්‍යාවක් හිටියම විධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දෙන ව්‍යාපාර අතර දැඩි තරංකාරීත්වයක්. තුඩු දෙයක් අතර එහි ප්‍රතිඵල වශයෙන් සදාචාර විරෝධී ක්‍රියාවන් සහ ගනුදෙනු කරුවන්ට හිරිහැර කිරීම සිදු වෙන්න පුළුවන්. ඒ වුණාම මේ තත්ත්වය ඇති වෙනවා. ඕගොල්ලෝ දන්නවා තරංකාරීත්වයත් එක්ක ඒ වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඊළඟ අනිත් කාරණේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දෙන්නන් කිසියම් විධිමත් අධිකාරියක් වෙත වාර්තා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳ දත්ත එක්රැස් කිරීම අභියෝගයක් කියලා දෙනවා. ඒ කියන්නේ හරියට වාර්තා වෙන්නේ නැහැ. තොරතුරු ලබා ගන්න බෑ. මොකද මේක කොහොමවත් රෙකෝඩ් වෙන්නේ නැහැ. මේක කොහොමවත් වාර්තා වෙන්නේ නැහැ. ඒතකොට මේ ශුද්ධ මූල්‍යාංශයේ තොරතුරු ලබා ගැනීම සම්බන්ධ තියෙන ඉඩකඩ තියෙන අවස්ථාවන් අඩු වෙනවා. ඒක ඇත්තටම ලොකු අභියෝගාත්මක තත්ත්වයක්. ඒ එහෙම ගැටලුවකුත් තියෙනවා. ඊළඟට නියාමනයට ලක් නොවන මුදල් ණයට දෙන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් පැවතීම. ඒ වගේ ඒවා විශාල පැවතීම විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ස්ලා ණය ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ක්‍රියාත්මකෙන්දී ගැටලු ඇති කළ හැකියි. ඔයගොල්ලෝ දන්නවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන්නේ පොඩි කඩයක්, පොඩි ව්‍යාපාරයක්, පොඩි ග්‍රාමීය ගෘහ කර්මාන්තයක්, පොඩි අපි සමහර බේකරියක් පාත්තනය වෙන්න පුළුවන්, පොඩි කුඩා කර්මාන්තයක් පාත්තනය වෙන්න පුළුවන්, කුඩා වෙළඳසැලක් පාත්තනය වෙන්න පුළුවන්, වෙනත් කුඩා ව්‍යාපාරයක්, මොන නිෂ්පාදන ව්‍යාපාරයක් පාත්තනය අය වෙන්න පුළුවන්. ඒතර එවැනි අය සම්බන්ධ ණය ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙන්න මේ කියන තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. මොකද ඔවුන් හැම වෙලෙම ඔවුන් බලනවා ඔවුන්ට ලිහිල් ලෙස ණය ලබාගෙන ලිහිල් ඇත්තම ණය ගෙවන්න ගියාම තමයි ප්‍රශ්නේ එන්නේ. මේ වගේ තැන් වලට යන්න. මොකද විධිමත් ආයතන වලට ගියාම සුරකුම් සම්බන්ධ දේවල් ක්‍රිබ් එකේ නම තියනවා වෙන්න පුළුවන්, වෙනත් හේතු කාරණා වෙන්න පුළුවන්. ණය ආපසු ගෙවීමේදී උන්ට ඒක නියමාකාරයෙන් නොගියොත් ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ආදී කාරණා නිසා මෙවැනි අවස්ථාවල මෙවැනි අය පෙළඹෙනවා. ඉතින් මේ වගේ අවිධිමත් අය වෙත ගිහිල්ලා මුදල් ලබා ගැනීම කටයුතු කරන්න. ඉතින් ඒක සැලසුම් සකස් කිරීමේදී ප්‍රතිපත්ති සකස් කිරීමේදී ලොකු ගැටලු ඇති කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික අපි කතා කරේ මොනවද දැන් මේ කාරණා හැම එකක්ම මෙවැනි අවිධිමත් ලෙස මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමනය කිරීමේ ඇති වැදගත්කම. ඇත්තට මෙන්න මෙවැනි පසුබිමක් තමයි රටේ තියෙන්නේ. ඒ නිසා මේවා ඇත්තටම නියාමනය කිරීමේ වැදගත්කමක් අවශ්‍යතාවයක් අද වෙනකොට පැන නැගිලා තියෙනවා කියන කාරණා තමයි මේකෙන් ඔයගලට ඔප්පු වෙන්නේ. ඊළඟට මෙවැනි මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමනය සම්බන්ධ කලාපීය අත්දැකීම්. ඒ කියන්නේ අපේ රටත් ඇති කලාපේ. අපේ සමහර දකුණු ආසියා කලාපෙන්න පුළුවන්, ආසියානු කලාපෙන්න පුළුවන්, වෙනත් කලාපීය වල අත්දැකීම් කීපයක් මේක අපි ඇතුල් කරලා තියෙනවා. පහතින් දැක්වෙන පරිදි කලාපයේ රටවල් කීපයක් මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කරනවා. දැන් බලන්නකො මැලේසියාව. අයන්න මැලේසියාව තුළ සියලු මුදල් ණයට දෙන්නන් විසින් 1951 මුදල් ණයට දෙන්නන්ගේ පනත යටතේ බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒගොල්ලෝගේ ඒකට ලයිසන් එකක් ගන්න ඕන. මුදල් ණයට දෙන්න ලයිසන් නැහැ. මුදල් ණයට දීමේ ව්‍යාපාරවල ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවයද ඇතුළුව මෙම ව්‍යාපාර නියාමනයට අදාළ ප්‍රතිපාදන මෙම පනත හරහා සම්පාදනය කරලා තියෙනවා. එතන වචනයක් වැඩි මෙම පනත හරහා කියන්නකෝ. මේ පනත හරහා සම්පාදනය කරලා තියෙනවා මේගොල්ලන්ගේ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය ඇතුළු ව්‍යාපාර නියාමනයට අදාළ ප්‍රතිපාදනත්
මේ අර්ථේ මේ පන්තාර ඇති කරලා මේක ලොකු එහෙම ඒ ස්ථාපිත කරලා තියෙනවා කොහෙද මැලේසියාව. ඊළඟට බලමු බංග්ලාදේශය තුල ශුද්ධ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශුද්ධ නියාමන අධිකාරිය වෙති. එහෙම අධිකාරියක් තියෙනවා. 2006 අංක 32 දරන ශුද්ධ ණය නියාමන අධිකාරී පනත යටතේ බලපත්‍රයක් ලබා නියාමනයට ලක් වෙන්නේ. එහෙත් එහෙම අවස්ථාවක් පනවලා තියෙනවා. ඊළඟ බලමු පිලිපීනි මහ බැංකුව විසින් ගන්ධනකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ දෘෂ්ටි කෝණය. අතනේ දැක්කනේ එතන ගන්ධනකරුවන්ගේ ආරක්ෂාව. එහෙම ඇන්ගල් එකකින් තමයි බලන්නේ. ණය දීමේදී සත්‍ය ප්‍රකාශ කිරීමේ පනත. ජනරජ පන්ති අංක 37 65. Truth in Lending Act Republic Act number blah blah blah. එහෙම තියarදී ණය දෙන්නන්ගේ ව්‍යාපාර නියාමනයට ලක් විය යුතුයි කියලා එහෙම නියෝගයක් පනවන පිළිපින්. ඊට ඉන්දියාවේ ඉන්දිය මහ බැංකුව රිසර්ව් බැංක් ඔෆ් ඉන්දියා විසින් පද්ධතිමය වශයෙන් වැදගත් තැන්පත් බාර නොගන්නා බැංකු. පද්ධතිමය වශයෙන් වැදගත් ඒ වුණත් තැන්පත් බාර නොගන්නා බැංකු නොවන මූල්‍ය ආයතන. ඒ සිස්ටමැටිකලි ඉම්පෝර්ටන්ට් වෙනවා. ඒ වගේම නමුත් තැන්පත් බාර නොගන්න බැංකු නොවන මූල්‍ය ආයතන. 2034 ඉන්දිය මහ බැංකුව පනත යටතේ නියාමනයට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන අවශ්‍යතාවය නිසා තමයි එහෙම ලක් කරන්නේ. ඔය වගේ කලාපීය අත්දැකීමුත් තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මේක බලුවම ඔයගොල්ලන්ට පේනවා. ඊළඟට යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනව. දැන් යෝජනා වෙලා තියෙනවා ශුද්ධ මූල්‍ය පනතක් දැන්ට තියෙනවා. ඔයගොල්ලන් මම මේ පනත ගැන වෙනම කතා කරනවා. දැන්ට නීති අනුකූලව වළංගු වෙන පනත. 2016 ශුද්ධ මූල්‍ය පනත. ඒක අපි කතා කරේ නෑ තාම. එහෙනම් ඊට අමතරව දැන් යෝජනා කරලා තියෙනවා යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනතක් සම්බන්ධ දැන්ට යෝජනා වෙලා තියෙනවා. අපි ඒක ගැන දැනගෙන ඉන්න අවශ්‍යයි. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. පෙර සඳහන් කරන ලද ගැටලු අපි ඉතින් කතා කරන ගැටලු මෙන්න මේ ආකාරයේ ගැටලු ඇති වෙනවා. මේ ගැටලු සඳහා විසඳුම් සෙවීමේ අරමුණයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත බලාත්මක කිරීමට යෝජනා කරලා තියෙනවා. මෙහෙම යෝජනාවක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. මෙන්න මෙවැනි පනතක් ක්‍රියාත්මක කරන එක හොඳයි කියන යෝජනාව මහ බැංකුවෙන් කරලා තියෙනවා. මුදල් මණ්ඩලය කියන්නේ මහ බැංකුවේ විසින් අනුමත කරන ලද. ඒ කියන්නේ දැන් මොන්ට්‍රී බෝඩ් එක මේක ඇප්‍රූව් කරලා තියෙනවා. යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත. එහෙම ඒ ඩ්‍රාෆ්ට් එකක් දැන්ට ඇප්‍රූව් කරලා තියෙනවා. පනත මගින් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ යුතු. මේක මුදල් අමාත්‍යාංශයට ස්ථාපිත කරන්න යෝජනා කරන්නේ. ව්‍යවස්ථාපිත අධිකාරියක්. ස්ටැටියුටරි බොඩි එකක්. අධිකාරියක් ලෙස ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් විදිහට ව්‍යවස්ථාපිත අධිකාරියක් විදිහට මේ ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරිය මේ පනත යටතේ පිහිටුවීමට යෝජනා කරනවා. මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව තම නිල බලයෙන් පත්වන නියෝජිතයන් ඒ දෙකේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අමාත්‍යවගේ මුදල් අමාත්‍යාංශ මුදල් අමාත්‍යතුමා විසින් නම් කරන පුද්ගලයන්ගෙන් මෙම අධිකාරිය සමන්විතන අතර ඒ දෙගොල්ලන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. එයට ශුද්ධ මූල්‍ය හා ණය නියාමනයට ලක් නොවන ශුද්ධ මූල්‍ය ඒ වගේම ණය නියාමනයට ලක් නොවන මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීමට අවශ්‍ය බලතල ලබා දීමට යෝජනා කරලා තියෙනවා. මෙන්න මේ අලුත් තත්ත්වයේ යෝජනා කරලා තියෙන තත්ත්වයේ මේ දෙගොල්ලම ශුද්ධ මූල්‍ය කට්ටියත් ණය දෙන්නලු. යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පන්ත මගින් තවදුරටත් ශුද්ධ මූල්‍ය හා මුදල් ණයට දෙන ව්‍යාපාරවල තොරතුරු ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කිරීම. දැක්කනේ අර කලින් කියපු අඩුපාඩුවක් හැදෙනවා එතන. එතන මෙවැනි තොරතුරු මේ අධිකාරියන්ට ලබාගෙන ඒවා ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කිරීම සඳහාද 2001 සඳහන් 2016 දැන්ට තියෙන නීතිය 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනත අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ප්‍රතිපාදන පනවල දෙන. ඒ කියන්නේ දැන්ට තියෙන 2016 පනත අපි දැන් කතා කරන ඉස්සරහට ඕගොල්ලොත් එක්ක දැන්ට තියෙන නීති අනුකූල තත්ත්වය ශුද්ධ මූල්‍ය පනත ඒ පනත අවසන් කරලා අවලංගු කරලා මේ අලුත් පනත යටතේ ශුද්ධ මූල්‍ය අංශය මුදල් ණයට දෙන අවිධිමත් ණයට දෙන ආයතනත් එකතු කරලා ඒ ඔක්කොම පිළිබඳ නියාමනයට ලක් කරන්න තොරතුරු ලබා ගන්න, හොයලා බලන්න, ණය තොරතුරු කාර්යාංශයට වාර්තා කරන්න සහ අවශ්‍ය කරන දේවල් යෝජනා මේ අලුත් පනත මගින් යෝජනා කරලා තියෙනවා. ඒක තමයි මේක කියන්නේ. බලමු මොනවද මේකේ සමරි එකේ තියෙන්නේ කියලා. අධික ණයගැති බව. ඒ කියන්නේ මේ ග්‍රාමීය අංශයේ තියෙන ප්‍රශ්නේ අධික ණයගැති බව සමහරු ණය 3 4 5 6 අරගෙන තියෙනවා. සමහර විධිමත් ණය වලින් අරන් තියෙනවා, අවිධිමත් ණයකින් අරන් තියෙනවා. එක ණයක් ගෙවන්න තා ණයක් ගන්නවා. ඒ වගේම ණය ගෙවා ගන්න බැරුව අධික ලෙස හෙම්බත් වෙන අධික ණයගැති බව. ඊළඟට ණය තොරතුරු නොමැතිකම සහ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත බව තහවුරු නොවීම. ඒ වගේම නිවැරදි ණය තොරතුරු නැහැ. ඒක කොහොමද රෙකෝඩ් වෙන්නේ නැහැ. ණය තොරතුරු කාර්යාංශයට යන්නෙත් නැහැ.
ණය පිළිබඳ ගත්ත පිළිබඳ තොරතුරු කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ. සහ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත බව. ඒ වගේ මේ කස්ටමර් ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. තහවුරු නොවීම වැනි අවිධිමත් ලෙස ක්‍රියාත්මක කරන මුදල් ණයට දෙන්නන් හා සම්බන්ධ ගැටලු වෙත ප්‍රමුඛතා පදනමක් මත වියදම් සෙවීම ආරම්භ නොකළහොත් ප්‍රමුඛතා පදනමක් මත ඇත්තටම ඒගොල්ලන්ගේ කටයුතු පිළිබඳ එහෙම ආරම්භ නොකළහොත් එය සැලකිය යුතු සමාජ ආර්ථික පිරිවැයකට අනාගතයේ තුරු දෙන්න පුළුවන්. අපි කලින් කිව්වනේ ඒවා සම්බන්ධ රජයට මැදිහත් වෙන්න පුළුවන්, ප්‍රතිපත්ති සම්පාදනයකට මැදිහත් වෙන්න පුළුවන්. ලොකු සමාජ ආර්ථික පිරිවැයකට යන්න පුළුවන්, ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අනාගතේ. ඒ නිසා එම සන්දර්භය තුළ අවිධිමත් ලෙස රට තුළ ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර සම්බන්ධව හඳුනාගෙන ඇති ගැටලු සඳහා පිළියම් සෙවීමට යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පන්ත පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැන් මේක මම හිතන්නේ ඔයගලන්ට ඉතාම පැහැදිලි මේකේ අවශ්‍යතාවය. මෙන්න දෙක අවශ්‍යතාවය. ඊළඟට නියාමන පරස්පරයකට තුරු දිය හැකි, ඒ කියන්නේ රෙගුලේටරි ගැප් එකකට නියාමන පරස්පරයකට තුරු දිය හැකි බලපත්‍රාභි ශුද්ධ මූල්‍ය සමාගම් හා ලියාපදිංචි ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන නියාමකයන් දෙදෙනෙකු මගින් නියාමනය වේ. දැන්ට තියෙන පන්ති වෙන්නේ මේ විදිහට. මම ඒක පනත කතා කරනකොට පැහැදිලි කරලා දෙන්නම්. දැන්ට 2016 තියෙන ශුද්ධ මූල්‍ය පනත යටතේ ශුද්ධ මූල්‍ය සමාගම් මහ බැංකුවෙන් නියාමනය වෙනවා. ශුද්ධ මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන නියාමනය වෙන්නේ වෙනත් රෙජිස්ට්‍රාවරයෙක් යටතේ. එතකොට ඒ යටතේ එහෙම නියාමක දෙන්නකින් වෙන්නේ නැත්තම් නියාමනය වීම ශුද්ධ නෑදන ආයතන මගහැර තැන්පතු බාර ගන්නා ශුද්ධ මූල්‍ය සමාගම් පිළිබඳ අවධානය යොමු කිරීම. ඒක ණයට දෙන ආයතන නියාමනය වෙන්නේ තැන්පත් බාර ගන්න ශුද්ධ මූල්‍ය ආයතන විතරයි මෙතෙන්දී අවධානයට යොමු වෙන්නේ. ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීම පිළිබඳ ප්‍රතිපාදන නොමැතිවීම. කස්ටමර් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක් එකකුත් නැහැ. වැනි ශුද්ධ මූල්‍ය පන්තේ යම් අඩුපාඩු වලට අන් දැක්කනේ. දැන් මේ මෙතන කතා කරනවා දැන්ට තියෙන ශුද්ධ මූල්‍ය පන්ති තියෙන අඩුපාඩු නේ. නියාමක දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම තැන්පත් බාර ගන්න ශුද්ධ මූල්‍ය ආයතන විතරයි නියාමනය වෙන්නේ. අනිත් අය නියාමනය වෙන්නේ නැහැ. ඒ වගේම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදනය එකේ නැහැ. එවැනි කාරණා ශුද්ධ මූල්‍ය පන්ති තියෙන අඩුපාඩු. එවැනි අඩුපාඩු වලට යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පන්ත හරහා විසඳුම් ලැබෙනු ඇතයි අපේක්ෂා කරේ කියලා මේක අවසන් කරලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකේ තියෙන වැදගත්කම. දැන් මම කියන කාරණේ පැහැදිලි ඇති. ක්ලියර් නේද? මේ මාතෘකාව පිළිබඳ හොඳ යම් තව තියෙනවා අපිට කතා කරන්න. අවිධිමත් මුදල් ව්‍යාපාර සම්බන්ධ වෙනම නෝට් එකක් තියෙනවා. අර PowerPoint එකට අමතරව. ඒවා අපි ඉදිරියට කතා කරනවා. මම මේ අවශ්‍ය කරන කරුණු පසුබිම තමයි හදන්නේ. ප්‍රධාන මාතෘකාව කතා කරන අවශ්‍ය පසුබිම. ඒතර ඔයගොල්ලන් තේරෙනවා මෙවැනි කණ්ඩායමකුත් ඉන්නවා. අවිධිමත් මුදල් ණයට දෙන පිරිසකුත් ඉන්නවා. ඒතර මෙවැනි අය නියාමනයේ ලක් විය යුත්තේ ඇයි? එවැනි අය සමග කරන ගනුදෙනුකරුවන්ගේ තොරතුරු කොහේරි වාර්තාගත විය යුත්තේ ඇයි? ඒ වගේ මෙවැනි ගනුදෙනුකරුවන් ආරක්ෂා විය යුත්තේ ඇයි? එවැනි තත්ත්වයන් එවැනි අයහපත් තත්ත්වයක් තිබුණොත් ඒවා මූල්‍ය ක්‍රමයට බලපාන්නේ කොහොමද? සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය කඩා වැටෙන්න බලපාන්නේ කොහොමද? සහ ගනුදෙනුකරුවන් මූල්‍ය ක්‍රමය තුළ ඇදගෙන තබා ගැනීමේ මූල්‍ය ක්‍රමයට ඇදගෙන තබා ගැනීමේ වෙන බාධා මොනවද? මේවා රටේ අනික ආර්ථික ප්‍රගමනයට වෙන්න පුළුවන්, ආර්ථික සංවර්ධනයට වෙන්න පුළුවන්, අනිකුත් ව්‍යාපාර ශ්‍රේෂ්ඨයට වෙන්න පුළුවන්, අනිකුත් කටයුතු වලට වෙන්න පුළුවන්. කොහොමද බලපාන්නේ? මේ කාරණා පිළිබඳ හොඳ නිර්වෘල් මනසකින් ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා මේවා ගැන හොඳ බැංකර්ස්ලා හැටියට ඔයගොල්ලෝ බැංකින් එක්සෑම් එකක් කරන්නේ මේවා ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලෝ ඉන්න අවශ්‍යයි. මොකද ඔයගොල්ලෝට තේරෙන්න ඕන මෙවැනි තත්ත්වයක් තමයි රටේ අද වෙනකොට මේ ප්‍රශ්න සම්බන්ධව තියෙන්නේ. ඉතින් මේවට නීත්‍යානුකූල පැත්තෙන් නීත්‍යානුකූල ලෙස ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. ඒ වගේම අවශ්‍ය කරන යෝජනා මේ යෝජිත පනත හරහා ලබා දීලා තියෙනවා. හරි නේද? දැන් ඒ සම්බන්ධ ක්ලියර් නේද ඔයගොල්ලන්ට? ඒ කතා කරපු ටොපික් එක පැහැදිලි වුණා නේද? yes okay. රසාංගික right. රසාංගික response කරන yes. ඔව්. මම දැන් අනිත් ක්ලියර්. හරිද? ඔව්. කසුන් okay. සඳලි right. ඔව් හරි. මම හිතන්නේ ඔයගොල්ලන් තාම හොඳින් පැහැදිලි වුණා කියලා මම හිතනවා right. ඔන්න ඕක තමයි මට කියන්න ඕනකම තිබ්බේ අද මේ මාතෘකාවත් එක්ක ඔයගොල්ලන් කතා කළා right. හරිනේ. එතකොට අපි ඒක කතා කරා right. right okay. ඒක කතා කරලා අපි ඉවර කළා. බලමු මොකද්ද කතා කරේ? හොඳට තේරුම් ගන්න පස්සේ ජොයින් වෙච්ච අය ඉන්නවා. මේ මාතෘකාව තමයි මම ආයි මතක් කරනවා එක. මේ මාතෘකාව තමයි අවිධිමත් ලෙස මුදල් ණයට දෙන අයව අවිධිමත් ලෙස මුදල් ණයට දෙන අය
නියාමනය කිරීම වැදගත්කම. මොනවද මේ මුදල් ණයට මුදල් ව්‍යාපාර කියන්නේ එකක්. අනවසර මුදල් ව්‍යාපාර කියන්නේ අනවසර ලෙස මුදල් ණයට දෙන්නන් කියන තවත්. ඒ දෙකක් කියලා ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. රයිට්? ඒ කියන්නේ මේ කියන්නේ මාතෘකාව ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර. මුදල් ව්‍යාපාර නෙමෙයි. ෆයිනෑන්ස් බිස්නස් තැන්පත් ගන්නත් ඕන ණයට දෙන්නත් ඕන. ඉතින් තැන්පත් අරගන්න ගමන් ආයෝජනය කරන ගමන් ණයට දෙන්නත් ඕන. ඒක ඒවා අවිධිමත් ලෙස එහෙම ඒවත් වෙනවා. ඒක අපි මේ මාතෘකාව තියෙනවා කතා කරන්න අපිට. අපි PowerPoint එක කතා කරා. අවිධිමත් අනවසර මුදල් ව්‍යාපාර කියන මාතෘකාවක් වෙනවා අපිට කතා කරන්න තියෙනවා. ඒක ශ්‍රී ලංකාව තුළ මේ කතා කරේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. මම හිතන්නේ මේක පැහැදිලි වුණා. හරි. අපි ඊට පස්සේ ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි මෙන්න මේ කොවිඩ් අද පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක මේක උණුනේ ඔයගලන් කොවිඩ් දැන් ඉතා උණුසුම් තත්ත්වයකට කොවිඩ් මේ කොවිඩ් පත් වෙලා තියෙනවා. උණුසුම් මාතෘකා නිර්මාණය කරන රටේ කොවිඩ් නිසා ඇති වෙන අහිතකර බලපෑම් ලෝකෙම තියෙනවා. ලංකාවේ තරම් නෙමෙයි ලෝකෙම තියෙනවා. ඒ නිසා අපිටත් එකකින් ගැලවෙන්න බෑ. අපි ලොකු මේ ආකාරයට මේකත් එක්ක මේ ඔට්ටු වෙනවා. මේකත් එක්ක හැප්පෙනවා. ඒ නිසා මේ සම්බන්ධවත් ඕගලන්ට කතා කරලා තියෙන එක හොඳයි කියලා මම හිතුවා මුල් කාලෙම පස්සට ගිහිල්ලා කතා කරන්නේ නැතුව. එතකොට මේ තන මාතෘකාව තමයි COVID-19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම. මේවා අනිවාර්යෙන් හිතන්න එපා ඔයගොල්ලෝ. මේ බැංකින් කරනකොට මොකටද මේ කොවිඩ් ගැන කතා කරන්නේ? මේක අභියෝග ලංකාවට තියෙනවා කතා කරන්නේ මොකක්ද වැදගත්කමයි. ඔයගොල්ලෝ මේ කතා මාතෘකාව කතා කරලා ඉවරුණාන් පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මේ වගේ කොයිතරම්නම් බලපෑමක් අපේ කටයුතු වල කියන්නේ බැංකු වලට මූල්‍ය කටයුතු වලට බැංකු නොවන මූල්‍යයකට මේ හැම දෙයකම කොයිතරම්නම් බලපෑමක් තියෙනවද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ මාතෘකාවත් අපි කාලීන මාතෘකාවක් හැටියට දැන්ටම බෙල පහින් කතා කරලා තියෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම මේක ඇතුල් කරා මේ සතියේ කතා කරන්න. අපි බලමු. අපි පියවරෙන් පියවර කතා කරමු. දැන් බලමු COVID-19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම. මේකේ තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මේ පසුබිමනේ 19 වසරේ අවසානයේදී චීනයේ ඒ කතාව තියෙන්නේ. ඒවා ඉතින් මම මෙතන කියවන්න අවශ්‍ය නැහැ නේ. ඕගොල්ලන්ට කියවමු තේන අනාවරණ COVID-19 වෛරසය ලෝ පුරා වේගෙන් ව්‍යාප්ත අතර කියලා ওই කතන්දර ටික ඔක්කොම තියෙනවා. හරිද? මේ ඒකට අපි කියන ලෝක සමාජ ආර්ථික අක්‍රියතාවය මැද හරිය තියෙනවා. ග්‍රේට් ලොක්ඩවුන් නිසා ඇති විය හැකි ආර්ථික ප්‍රතිවිපාක දැන් මෙන්න මේක කියවගෙන ඉන්න ඕගොල්ලෝ ඔක්කොම මම කියවන්න අවශ්‍ය නැහැ. අප්‍රේල් මාසයක ඉඳලා අපිටත් ඒකේ බලපෑම තිබුණා පහුගිය අවුරුද්දේ 2020 ඉඳලා මාර්තු අප්‍රේල් ඉඳලා. ඒ වෙනකොට ලෝපුරා මිලියන 2.5 ජනතාව මෙම් වෛරස් දැන් ඊට වඩා වැඩි. දැන් ඕගොල්ලෝ හැමදාම නිවුස් බලනවා නම් හැමදාම බ්‍රේක් අප් එකක් දෙනවා. අද කීයද ලෝකේ තත්ත්වය අද ලංකාවේ තත්ත්වය කීයද කියලා නේ. මේ ලිපිය සකස් කරන කාලේ 1,50,000කට වඩා මිය ගිහලා දැන් ඊට වඩා විශාල ප්‍රමාණයක් මිය ගිහලා තියෙනවා. ඒතර මේක ලෝක සමාජ ආර්ථික අක්‍රියතාවය කියලා කියනවා. The Great Lockdown. සිංහල වචන ලෝක සමාජ ආර්ථික අක්‍රියතාවය. නිසා ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක. මේ නිසා ඇතිවන ආර්ථික ප්‍රතිවිපාක 2007-2008 ගෝලීය මූල්‍ය අර්බුදය. අපි මේ මාතෘකාවත් අපේ පාඩමේ තියෙනවා. මේ බැංකු නොවන මූල්‍ය කටයුතු පාඩමේ මේ ලෝක ආර්ථික අවපාතය ගැන පාඩමක් තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරනවා. ඒ කියන 2007-2008 ගෝලීය මූල්‍ය අර්බුදය ඉක්මවා යනු ඇත අපේක්ෂා. ඒකත් වඩා බරපතල වෙයි කියලා තමයි මේකේ අපේක්ෂා කරන්නේ. හරි. ඊළඟට විවිධ අවිනිශ්චිතතාවයන් මැද්දේ ලෝපුරා ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම ප්‍රයත්න දරමින් සිටී. අපි දන්නවා දැන් උත්සාහ කරමින් ඉන්නවා. වැක්සින් එකකුත් දැන් කීපයක් හොයාගෙන තියෙනවා. ලංකාවටත් දැන් ගේන නියමිතව තියෙනවා. ලෝකේ සමහර රටවල් වැක්සින් එක දෙන එක ආරම්භ කරලා තියෙනවා. අපි මේ පැනිත් බොනවා කට්ටිය සමහරු ඒ ඔක්කොම දේවල් කියනවා. හරිද? ඒතර ප්‍රයත්න දරමින් සිටී. ශ්‍රී ලංකාව මේ වන විට වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින මේ ලිපිය ලියන කාලේ එම ක්‍රියාමාර්ගයන් තුලින් දේශීය ආර්ථික කටයුතුවලට ඇතිවන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුලින් ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. මේක දෙපැත්තකින් ඇති වෙනවා. ඒ කියන්නේ දේශීය ආර්ථික කටයුතුවල ඇතිවන පසුබෑම දේශීය වශයෙන් ඩොමෙස්ටික් ඉකොනොමික් ඇක්ටිවිටි. ඒ වගේම ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වෙනවා. ඒ නිසා අපිට ඇති වෙන බලපෑම අපේ ඇඟලුම් වලට වෙන්න පුළුවන්. අපේ විදේශ විනිමයට වෙන්න පුළුවන්. අපේ මත්ස්‍ය නිෂ්පාදන වලට වෙන්න පුළුවන්. අපේ විදේශ රැකියාව වලට වෙන්න පුළුවන්. අපේ සංචාරක ව්‍යාපාරයට වෙන්න පුළුවන්. නොවේක්ද කාරණා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල මේවා කතා වෙනවා. මේවට හැම පැත්තකින්ම අපිට බලපානවා.
එතකොට ඒ ලෝකෙත් ඒ තත්ත්වය එනවා. ඒ ලෝකේ ඇති වෙන පසුගාමී තත්ත්වය ලංකාවටත් බලපානවා. ඒව ගැන ලොකු තත්ත්වයක් අපිට බලපාන්න ඉඩකඩ තියෙනවා කියන එකයි මේක කියන්නේ. ඊළඟට අපි යමු ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම සහ පාලනය කිරීම. මේක මේ සම්පූර්ණ මේ කොහොමද මේක පටන් ගත්තේ? ඉතින් කී දෙනෙක් වුණාද? කොහොමද අරවාද මේවද කියලා මේ කාරණා තියෙන්නේ. මේව මම කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න. මේක නිකන් සරලව කියවෙ තියෙනවා. කියව ගත්තාම ඔයගොල්ලෝ තේරෙනවා. ඒක ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් මගින් ඒක පටන් ගත්තා. මොකද්ද ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කරා. දැන් ඊයේ මතකද ඔයගොල්ලන් නිවුස් බලවනම් ඊයේ සෑම දිස්ත්‍රික්කයකටම කොවිඩ් පාලනය සඳහා වෙනම හමුදා නිලධාරීන් පත් කරලා දිස්ත්‍රික්කෙට එක්කෙනා ගානේ ඒ වගේ පත් කළා. එතකොට මේවා ඔක්කොම කරන අතරේ සෞඛ්‍ය පැත්තෙන් වෙනම තීරණ ගන්නත් ඒ අවශ්‍ය බලධාරීන් සහ සමාජ ආර්ථික පැත්තෙන් ඇති වෙන තත්ත්වයන් සම්බන්ධ වෙනම තීරණ ගැනීම සඳහා වෙනම ජනාධිපති කාර්ය සාධන බලකායකුත් ඒ වගේ ස්ථාපිත කරලා තියෙනවා. හරිනේ ඒක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට අපි යමු ඊළඟ පරිච්ඡේදයට. මෙන්න මෙතන දේශීය ආර්ථික කටයුතු යථාර්ථයට පත් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් සමාජ ආර්ථික අක්‍රියත්වයෙන් මිදීම සඳහා social economic lockdown මිදීම සඳහා අවශ්‍ය උපාය මාර්ග රට පුරා ක්‍රියාත්මක කරමින් පවතී. ඇඳිරි නීතිය පැනවීමේ කාල සීමාව අඩු කිරීම දැන් නම් ඇඳිරි නීතිය දාන්නෙම නැහැ. ඒවා ස්ථාන සහ ව්‍යාපාර අවම කාර්ය මණ්ඩලයක් සහිතව දැන් ගොඩක් වෙලාවට වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. හැකියතාක් දුරට සේවා පරිසරයෙන් දුරස්ව රාජකාරී කටයුතු කියන්නේ ගෙදර ඉඳලා ඔන්ලයින් වැඩ කරන එක. දැන් අපි මේ ක්ලාස් කරන්නේ ඔන්ලයින්. කිරීම සහ මාර්ග හා දුම්රිය ප්‍රවාහන සේවා නැවත ක්‍රමානුකූලව ආරම්භ කරන. ඒවා ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතිනවා මේ දෙවෙනි රැල්ලෙන් පස්සේ. බැනි ක්‍රියාමාර්ග සඳහන් කළ හැකියි. මහජනයා විශාල ලෙස රැස්වීමේ තත්ත්වයන් මත ඇති කළ තහනම් යම් දීර්ඝ කාලයක් සඳහා පවතින දැනටත් තියෙනවා. උත්සව පැවැත්වීමේ සීමාවන් තියෙනවා. ගමන් කිරීමේ සීමාවන් තියෙනවා. ඒ වගේම විශාල ජනතාව ඒකරාශී කිරීමේ යම් සීමාවන් පනවලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට ඔන්න දැන් අපි එනවා මාතෘකාවට අපේ ප්‍රධාන මාතෘකාවට ශ්‍රී ලංකාවට COVID-19 වසංගතයේ ආර්ථික බලපෑම. right? අපිට අවශ්‍ය වෙන්නේ ඔය ටික කතා කරමු. ශ්‍රී ලංකාවට COVID-19 වසංගතයේ ආර්ථික බලපෑම. දැන් අපි මේක හොඳට තේරුම් අරගෙන සාකච්ඡා කරලා ඔළුවට දාගන්න අවශ්‍යයි. ඒ නිසා මේක හරියටම ග්‍රහණය කරගන්න අවශ්‍යයි. මම හිතන්නේ මේ වෙනකන් කතා කරපු ටික පැහැදිලි ඔයගලන්ට. මම සමහර කොටස් මගහැරලා ආවා. ඒ ඔයගලන්ට කියව ගන්න පුළුවන්. හරි නේද? ගැටලුවක් නැහැ නේ? ගැටලුවක් නැහැ නේද? මෙච්චර මේ ගැන කතා කරපු ටික හරිනේ? ඕකේ. ප්‍රියදර්ශනි right. දිල්ෂාන් right. ඔය මේ කට්ටිය කියනවා හරි ගැටලුවක් නැහැ. right හරි. හරි. අපි දැන් බලමු ආර්ථික බලපෑම ගැන කතා කරන්න බලමු. කොහොම තත්ත්වය කියන්නේ. right. ශ්‍රී ලංකාවට COVID-19 වසංගතයේ ආර්ථික බලපෑම. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග. එහි පැතිරීම බැඩපැවැත්වීමට උපකාරී වුවද එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් ඇති කර තිබේ. ඒ කියන්නේ මේක යම් බලපෑමක් ඇති කරලා තියෙන ඕගොල්ලෝ දන්නවා. මහජනතාව වෙත නිවාඩු ප්‍රකාශයට පත් කිරීම. මම දැක්කනේ මේ පිළිවෙලට ලයිස්ට්ුවක් හදන්න යන්නේ මොනවාද මේ තියෙන බලපෑම් කියලා. මහජනතාව සඳහා නිවාඩු ප්‍රකාශයට පත් කිරීම. ඇඳිරි නීතිය පැනවීම. මහජන සේවා සීමිතව පවත්වාගෙන යාම. සහ ගුවන් තොටුපළ සහ වරාය වසා දැමීම මුල් අවස්ථාවේ වුණේ ඒවා. වැනි මගීන්ගේ ගමනාගමනයේ සීමා කිරීමට ගන්න ලැබුව වෙනත් ක්‍රියාමාර්ග වලින් ප්‍රධාන ආර්ථික අංශ කිහිපයකට බලපෑම් ඇති කරනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ මිනිසුන්ගේ රැකියා ස්ථානවල රැකියා කරන එක සීමා වුණාම, ප්‍රවාහනයේ සීමා වුණාම, වරාය ගුවන් තොටුපළ ක්‍රියාකාරකම් සීමා වුණාම රටේම ආර්ථිකය මේක බලපානවා. සමාජයේ විශාල කොටසකට ආදායම් හා ජීවනෝපායන් අහිමි වීම සමග ඇති විය හැකි සමාජ ආර්ථික බලපෑම දිහලා හැකියි. ඒක ඔයගොල්ලෝ දන්නවා. දැන් සාමාන්‍ය එදිනෙදා පොඩි රැකියාවක් කරන, ස්වයං රැකියාවක් කරන, ත්‍රී වීලර් එකක් දුවන, පොඩි කඩයක් කරන, පාරායිනි පොඩි වෙළඳාමක් කරන හැමෝටම මේ තත්ත්වේ බලපෑම ඔයගොල්ලෝ මේක දන්නවා. ආසන්න වශයෙන් සේවා නියුක්ති පුද්ගලයන්ගෙන්, ඒ කියන්නේ දැන්ට ලංකාවේ ගත්තොත් ලංකාවේ සේවා නියුක්තිකයන්ගෙන් 60% පමණ රැකියා කිරීම සහ දෛනික වැටු උපයන්නන් ඒ කියන්නේ සේවා නියුක්ත පුද්ගලයන්ගෙන් 60% පමණ රැකියා කිරීම සහ දෛනික වැටු උපයන්නන් මිලියන 1.9ක් පමණ ඇති බව ඇස්ටිමේට් කර ඇති බැවින්. ඒ කියන්නේ දෛනිකව වැටු උපයන්නන් ඒ වගේම මිලියන 1.9ක් විතර නේ. ඒ කියන්නේ එදිනෙදා උදේ වැඩ කරලා හවස කීයක් හරි හොයාගන්න මිනිස්සු. හරිද? සේවා නියුක්ත පුද්ගලයන් 60%ක්
රැකියා කරන්නේ ඔය ආකාරයෙන්. පමණ ඇස්තමේන්තු කර ඇතිවයින් විශාල පුද්ගල සංඛ්‍යාවක් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඉඩ තිබේ. දැන්ටම අතර මුහුණ දීම සිදු වුණා පහුගිය කාලෙත් වුණා තාමත් ඒක තියෙනවා. ඉඩ තිබේ. ජනගහනයේ අනිකුත් අවදානමට ලක්වියයි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසක්. මෙම තත්ත්වෙන් අධික ලෙස බලපෑමකට ලක් වීමට ඉඩ ඇත. අනිවාර්යෙන් අපි දන්නවා ඒගොල්ලන්ට ලොකු බලපෑමක් තියෙනවා. වෛරසයේ ව්‍යාප්තිය මැඩින් සඳහා මුල් අවස්ථාවේදීම ගන්නා ලද පියවරකින් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුතු පීඩනයක් ඇති නොවුවද වෛරසයේ පැතිර යාම අනපේක්ෂිත ලෙස ඉහළ ගියොත් මේ අද පවතින විදියට අනපේක්ෂිත ආකාරයට ඉහළ යනවා. ඔයගොල්ලෝ දැක්කනේ. දැන් මේ දවස්වල ප්‍රවෘත්ති බලනවා. ඔයගොල්ලෝ දන්නවා ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයෙන් පෙන්වන මැප් එකක් ඔක්තෝබර් මැද ලංකා සිටීමේ රෙඩ් සෝන්ස්. නොවැම්බර් මැද ලංකා සිටීමේ රෙඩ් සෝන්ස්. දෙසැම්බර් මැද ලංකා සිටීමේ රෙඩ් සෝන්ස්. දැන් ජනවාරි මැද දැන් මේ මාසේ මැද වෙනකොට ඒක කොහෙ තියේද කියලා අපිට නිකන් උපකල්පනයක් කරගන්න පුළුවන් මට්ටමකට. ඒ කියන්නේ ඔක්තෝබර් මැදට වැඩිය නොවැම්බර් මැද රෙඩ් සෝන්ස් වැඩි වෙලා තියෙනවා. නොවැම්බර් මැදට වැඩිය දෙසැම්බර් වෙනකොට රෙඩ් සෝන්ස් වැඩි වෙලා තියෙනවා. දෙසැම්බර් වලට වැඩි ජනවාරි රෙඩ් සෝන්ස් වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා. මේ උත්සව සමයයි මිනිස්සු ගම්වල යෑමයි ඒ වගේම මේ සමහරු මේ ඔච්චර ගණන් නොකර තියා කිරීමයි ඒ වගේ නොයෙක් හේතු කාරණා නිසා සමහර විට මේ මාසේ මැද වෙනකොට යම් ප්‍රමාණයක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන්. කිව්ව තමයි අනපේක්ෂිත ඉහළ ගියහොත් එමගින් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ සීමිත ධාරිතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක අපිට දැන්ටම පේන්න තියෙනවා. නමුත් දැන්ටම ඒගොල්ලෝ ඒ තත්ත්වය සමනය කරගෙන යනවා. නමුත් වැඩි වුණා. ගෝලීය ආර්ථිකය ලෝක ආර්ථිකය පැත්තෙන් ගත්තම 1930 දශකයේ ඇති වූ ලෝක ආර්ථික අවපාතය Great Depression. ඔයගොල්ලෝ අහලා ඇති ලෝක ආර්ථික අවපාතය 1930 ගණන් ආව දරුණුම ලෝක ආර්ථික අවපාතයක්. ඒකෙන් පසු දරුණුම පසුබෑමට මුහුණ දෙමින් සිටි. ඒ කියන්නේ 1930 ගණන් වල ඇතිවෙච්ච ලෝකේ දරුණුම ආර්ථික අවපාතයට වඩා ඊට පසු දරුණුම පසුබෑමකට තමයි ලෝකෙ මුහුණ දෙමින් ඉන්නේ මේ තත්ත්වයක් එක්ක. එක්සත් ජනපදයේ, ඒ කියන්නේ ඇමරිකාව, එක්සත් රාජධානී මහ බ්‍රිතාන්‍ය, යුරෝපීය කලාපේ, යුරෝසෝන් එක සහ ජපානයේ වැනි බොහෝ දියුණු ආර්ථිකයන්. ඒවා තමයි ඩෙවලොප් කන්ට්‍රීස්. 2020 දී ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරනු ඇත. ඒ කියන්නේ මයිනස් ග්‍රෝත් එකක් තමයි ඒගොල්ලෝන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ තියෙන ආර්ථික ක්‍රියාකාරම් වල තියෙන බලපෑම නිසා. චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාව අනිකුත් ප්‍රධාන වෙළඳ හවුල් කරනවා. ඒ රටවලට අමතරව චීනය එක පැත්තකින් ඉන්දියාව අනිත් පැත්තෙන් අපේ ලොකු වෙළඳ හවුල්කරුවෝ හැට වැඩ කරනවා. අනිකුත් ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ද සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක් වනු ඇතයි අපේක්ෂා කෙරේ. ගෝලීය වෙළඳ භාණ්ඩ වෙළඳාම. ඒ කියන්නේ ලෝකේ වර්ල්ඩ් ට්‍රේඩ් 2020 දී 32කින් පමණ මන්දගාමී විය හැකි අතර. තාම ෆිගර්ස් ඇවිල්ලා නැහැ. නමුත් ඒ වගේ එක්ස්පෙක්ට් කරනවා. වෛරසයේ පැතිර යාම සහ කෙටි කාලින ආර්ථික බලපෑම අවම කිරීම සඳහා දේශීය විදේශීය වශයෙන් ගොල්ලම විවිධ ක්‍රියාමාර්ග තුලින් සැපයුම් දාම සඳහා සප්ලයි චේන් එල්ලවිය හැකි අතර බලපෑම් එල්ලවිය හැකි අතර එමගින් රටේ වර්තමාන අනාගත අපනයන ධාරිතාවට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ හරහා ඒ කියන්නේ ආනයන සීමා කිරීම, ඒ කියන්නේ අපි සීමා කරනවට අමතරව ඒ අපි බඩු ගෙන්නන රටවල නිෂ්පාදනය අඩු වීම. ඒ රටවලට මේ කොවිඩ් වල දින බලපෑම් නිසා වෙන නිෂ්පාදනය අඩු වීම. ඒ නිසා ඒ අමුද්‍රව්‍ය ගෙනීමේ සම් ප්‍රශ්න ඇති වුණොත් අනිත් පැත්තට අපනයන කිරීම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ආදායම අඩු වෙන්න පුළුවන්. දැන්ටම අපිට සංචාරක ව්‍යාපාරය සෑහෙන දුරට අඩපණ වෙලා තියෙනවා. ඒ වගේම විදේශ රැකියාවල් ඉන්න දැන් ටික ටික එනවා. සමහරු තාම එන්න බැරුව ඉන්නවා පොලිමේ. ඒ වගේ ඒ රටවල රසායන කරන අය රසායන නැති වෙන්න පුළුවන්. අහිමි වෙන්න පුළුවන්. ඒතකොට ඒ ආදායම අහිමි. ඊළඟට සංචාරක කර්ම. ඒ වගේම අපේ අපනයන, ඇඟලුම් අපනයන. ඒවට ලැබෙන ඇණවුම් වල යම් ආකාරයේ වෙනස්කම් ඇති වුණොත් ඒ වගේ ලැබෙන අපනයන ආදායම මේ පැත්තෙනුත් අපිට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඉතින් මේවා ඔයගොල්ලෝ හරියට බැංකර්ස්ලා හැටියට ඔයගොල්ලෝ මේවා හරියට ඇනලයිස් කරන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු සංචාරකංශයේ වේගයෙන් යථාර්ථයට පත් වුණා. ඒ කියන්නේ කොවිඩ් වලට කලින් ඇතිවෙච්ච තත්ත්ව නිසා ඒක පසුබෑමකට ලක් වෙලා ඊටාම වේගයෙන් යථාර්ථයට පත් වෙමින් තිබුණා. නමුත් මේ කොවිඩ්-19 වසංගතය සංචාරකංශයේ බෙහෙවින් පසුබෑමකට ලක් විය හැකියි. ඉන් පසුවද යම් දිගු කාලින හා කල්පවතින ගැටලු සඳහා මුහුණ දීමට සිදු වනු ඇත. අනිවාර්යෙන් මේක බලපෑමෙන් අපිට මිදෙන්න බෑ. දැන් නිකන් හිතන්නකෝ ඕගොල්ලෝ. මොකද්ද මේ බලපෑම කියන්නේ? දැන් මෙහෙම නෝට් එකක් කියවගෙන ගියාම මදි. මොකද්ද මේ බලපෑම කියන්නේ? සංචාරක ව්‍යාපාරය. දැන් හෝටල් කර්මාන්තේ. හෝටල් වල වැඩ කරන අයගේ රැකියාවල් අද සංචාරක වෙන්න නැත්නම් ගොඩක් වහලා තියෙන්නේ. ඒගොල්ලෝ රැකියාවල් නැහැ. එතකොට හෝටල් වල බඩු සප්ලයි කරපුවා. එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, මස් මාංශ වෙන්න පුළුවන්. වෙනත් ආකාර දේවල් වෙන්න පුළුවන් සප්ලයි කරපුවා. ඒ සප්ලයි චේන් වල ප්‍රශ්න එනවා. ඉස්සර වගේ ඇනුම් වෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට රැකියා ඒගොල්ලන්ට ආදායම් මාර්ග අහිමි වෙන්න පුළුවන්. ඊළඟට සංචාරක මම මේ සංචාරක මග පෙන්වන්නම්. ඒ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග ඇන හිටිනවා. ඒ වගේම සංචාරක ගැවසන ස්ථාන පොඩි පොඩි ව්‍යාපාර කුඩා ව්‍යාපාර කඩවල් ඒ වගේ කරගෙන හිටපෑට
ආදායම අහිමි වෙනවා. ඒතකොට මෙවැනි අය බැංකු මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරලා තිබුණොත් ණය අරන් තියෙන්න පුළුවන්. ඒ වගේම කාලයකට එහෙම නැත්නම් ඒගොල්ලෝ යම් ආකාරයක මුදල් එකතු කරලා තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේ නොයෙක් ගනුදෙනු මුදල් ආයතන සමග බැංකුව සමග මුදල් මූල්‍ය ආයතන සමග කරන්න පුළුවන්. අනිවාර්යෙන් මෙවැනි බලපෑම් එක්ක බැංකු සමග කරන මේ ගනුදෙනු වල අඩුවීමක් වෙන්න පුළුවන්. ණය ගත්තාට ණය ගෙවීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. එතන අක්‍රීය ණය non performing loans NPL වැඩි වෙන්න පුළුවන්. අන්න ඔය ආකාරයට තමයි මේ බලපෑම් එන්නේ අපිට. නේද මේ ලිපි රිජුලේෂන් මෙහෙම වෙනවා කියලා ඔයගොල්ලෝ මේක දම්වැලක චේන් එක වගේ මේ බලපෑම ඊළඟට මෙහෙම වෙන්න පුළුවන්. ඒකේ බලපෑම මේ අංශයට එන්න පුළුවන්. ඒ බලපෑම නිසා මේ දේවල් වෙන්න පුළුවන්. ලෝක එකට එකක් සම්බන්ධ කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට බැංකස්ලා හැටියට තියෙන්න ඕන. ඒක ඇති කරන තමයි අපි මේ ඔයගොල්ලන් මේ මඟ පෙන්වීම කරන්නේ. බලන්න ඔයගොල්ලන් පැහැදිලි වෙනවා. එතන මේ හරහා ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඒ කියන්නේ කෘෂිකාර්මික අංශේ ඒ වගේම අපනයන කෘෂිකාර්මික අංශේ ඇඟලුම් අංශේ සංචාරක ව්‍යාපාරේ විදේශ රැකියා අංශේ ස්වයං රැකියා අංශේ සුළු මධ්‍ය පරිමාණ අංශේ හැම අංශයකටම මේක බලපෑම් ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලපෑම් ඇති වෙනවා. දැන්ටත් ඒක වෙලා තියෙනවා. ඒක තමයි ඔය කියන්නේ. ඒක ඕගොල්ලන්ට තේරුම් ගන්න අවශ්‍යයි. මේවා පැහැදිලි නේද? මේ කාරණා පැහැදිලි නේද ඔයගොල්ලන්ට? මෙහෙම අපි මේ සාකච්ඡාව කරන්න ඕනේ. නේද? මොකද ඔයගොල්ලන් මේ නෝට් එකේ තියෙනව සම්පූර්ණව කියනකට අමතරව මම මේ අතිනුත් කරුණු දාලා තව පැහැදිලි කරන්නේ. මේ ආකාරයට තමයි මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? yes okay right හරි අපි යම් පාඩමකට right එතකොට මේ ආකාරයට මේ විදිහට මේ බලපෑම් වෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ගැටලු සහ මුහුණ දීම සිදු වෙනවා. ගෝලීය ආර්ථිකයේ සමස්ත පසුබෑම සහ චීනය, ඉන්දියාව සහ යුරෝපය ඇතුළු ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික සංචාරකයන් ආකර්ෂණය කරන රටවල් සහ කලාප වල ආර්ථික දුෂ්කරතා සංචාරකංශය යථාර්ථයට පත්වීමට බාධා ඇති කරන. මොකද ඒ රටවලට අමාරුකම් අගහිංකම් වෙනවා නේ. ඒ සංචාරකයන් පිරිස අඩු වෙන්න පුළුවන්. දැන් අපිට ලංකාවේ කොවිඩ් වසංගතේ නැතුව තිබුණත් ඒ රටවලට තියෙන බලපෑම් මත මෙහාට පැමිණෙන සංචාරකව අඩු වෙන්න බලන්නේ. කොහොමද අඩු වෙලා තියෙන්නේ? තවද ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් වෛරසයේ දෙවන ව්‍යාප්තියක් ඇති මේ ලිපිය ලියන කාලේ දෙවන ව්‍යාප්තියක් තිබුණේ නැහැ. අද වෙනකොට දෙවෙනි රැල්ල ඇවිල්ලා. ඇති මේ හැකියාව පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර එමගින් වසංගතය තුරන් වූවායින් පසු අවවද සමාජ දුරස්ථභාවය මාස කීපයක් පුරා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය. අද වෙනකොටත් අපි සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යනවානේ. ලං වෙලා කතා කරන්නේ, කීප දෙනෙක් රැස් වෙන්නේ, සංഭാෂණ පවත්වන්නේ, උත්සව පවත්වන්නේ, ලොකු හමුවීම් පවත්වන්නේ, සාද පවත්වන්නේ. ඉතින් එවැනි ආකාරයක තත්ත්ව තුළ එවැනි මේ උත්සව පවත්වන උත්සව ශාලා වෙන්න පුළුවන්. ඒවට කෑම සපයන අය වෙන්න පුළුවන්. එවන් ජීවනෝපාය සලස ගන්න අය වෙනවා. ඒගොල්ලන්ට මේ ආර්ථික අමාරුකම් ඇති වෙනවා. ඒවා උදාහරණ කරනවා මේ ලිපිය හැටියට. නමුත් ඒක තමයි අද වෙලා තියෙන්නේ. එබැවින් සංචාරය කිරීම හා සම්බන්ධ පාරිභෝගික ආකල්පවල සැලකිය යුතු ඍණාත්මක වෙනසක් සිදු වෙලා තියෙන්නේ නැත්නම් දැන් සංචාර කර්මාන්තයේ මෙම අකර්මණ්‍ය ස්වභාවය බොහෝ කලක් පවතිනවා. දැන් අත්තම ලංකාව ඇතුළත ඇදිනු අඩුයිනේ. දැන්ටම කියන නූරිලි පැත්තෙන් කියනවා එන්න එපා. එහෙ කොවිඩ් බලපෑම තියෙන්න පුළුවන්. එතකොට තව දිහාකින් කියනවා මේ ත්‍රිකුණාමලින් කියනවා එන්න එපා. මේ පැත්තේ නරඹන්න එන්න එපා. මොකද එහෙ අවදානමත් එන්නේ දේශීය වශයෙන් මිස ඇවිදින එක අඩු වෙලා තියෙනවා. අඩු වෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. එතකොට ගෝලීය ආර්ථික සංකෝචන වීමේ තවත් මූලික බලපෑමක් ලෙස දැන් ගෝලීය ආර්ථිකයේ අපේ ලංකාව වගේම ගෝලීය වශයෙන් මේ ආර්ථික සංකෝචනය වෙනවා, හැකිලෙනවා. වීමේ තවත් මූලික බලපෑම ශ්‍රී ලංකාවේ විදේශ අංශය සමග හිතකර බලපෑමක් ඇති කරන විදේශ සේවා නියුක්තයන්ගේ ප්‍රේෂණ ලැබීම් වල යම් පහළ යාමක් ඇති වෙයි හැකියි. අනිවාර්යයෙන් වෙනවනේ. එක්කෝ රැකියාවල් ඉවර කරලා අවසන් කරලා ඒගොල්ලෝ මෙහෙ එනවා. එහෙම නැත්නම් එහෙ හිටියත් ඒ රැකියාවල් නොමැති වීම නිසා ඒගොල්ලෝ එවන මුදල් ප්‍රමාණය එවන්න බැරි වෙන්න පුළුවන්. ඔක තමයි කියන්නේ එහෙ රැකියාවල් අහිමි වීම නිසා. මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සේවා නියුක්තයන්ගේ ප්‍රේෂණ ලැබීමේ මූලික මූලාශ්‍ර ලෙස මැද පෙරදිග යුරෝපා සංගමය සහ ඈත පෙරදිග ආසියාව දැක්විය හැකියි. කොවිඩ්-19 ව්‍යාප්තිය යුරෝපය සහ පෙරදිග ආසියාවට සැලකිය යුතු ලෙස බලපෑ ඇති අතර මැද පෙරදිග කලාපයට මේ වසංගතයේ පමණක් නොව ගෝලීය බොරතෙල් ඉල්ලුම දුර්වල වීම සහ ඔපෙක් සන්ධානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන්. ඒ කියන්නේ මේ ආර්ථික ක්‍රියාකාරකම් මන්ද වීම ගෝලීය ආර්ථිකයේ හැකිලීම හරහා බොරතෙල් වලට ඉල්ලුවත් අඩු වෙනවා. ඒකට බොරතෙල් මිලත් පහළ යනවා. දැන් මේ වෙනකොට ලෝකේ බොරතෙල් මිල පහළ ගිහිල්ලා තියෙනවා. ඒකට ඒ රටවල ලැබෙන ආදායමත් අඩුයි. මැද පෙරදිග තෙල් රටවල ලැබෙන ආදායම අඩුයි. ඒතර ඒවයි රස්සාවල් කරන යනත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ. ඉල්ලුම දුර්වල වීම සහ ඔපෙක් සන්ධානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතු ජාත්‍යන්තර බොරතෙල් මිල හදිසියේ පහත වැටීමටද බලපාලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒ තත්ත්වය තියෙනවා. මෙම තත්ත්වය තුළ ඉන්ධන ආනයන පිරිවැය පහළ යෑම මගින්
ඒ කියන්නේ ඉන්ධන ආනයන පිරිවැය අඩු වෙන්න පුළුවන් අපිට. ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟීම මත යම් හිතකර බලපෑමක් සිදු කළද? එතනයි. fuel cost එක අපිට අඩු වුණාට භාණ්ඩ හා සේවා අපනයන. අනිත් පැත්තෙන් මේ කොවිඩ් නිසා භාණ්ඩ හා සේවා අපේ එක්ස්පෝර්ට් අපනයන ආදායම සේවා නියුක්ති ප්‍රේෂණ ලැබීම් හි අනපේක්ෂිත පහළ යෑම. අර වගේ වාසියක් තිබුණා උනත් මේවෙන් එන පහළ යෑමන විදේශ අංශයේ ජංගම ගිණුම් මත ඇති කරන සමස්ත බලපෑම 2020 දී ඍණාත්මක වනු ඇත කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒ වගේ අහිතකර තත්ත්වයක් අපිට ඇති වෙන්න පුළුවන්. මේවා හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. හරි. ඊළඟට මෙම ආර්ථික දුර්වලතා මැද්දේ බොහෝ රටවල් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ක්‍රියාත්මක කළ අතර කියන්නේ ලෝකේ ගොඩක් රටවල් අපි වෙන quantitative easing කියලා කියන ලිහිල් මුදල් ප්‍රතිපත්ති. ඒ කියන්නේ relaxed monetary policy. ඒ කියන්නේ මුදල් වේදම් කිරීමට සලස්වන ටිකක් පොලි අනුපාත අඩු කරන ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. මුදල් ගලාගෙන යන ජනතාව අතර මුදල් ගලාගෙන යන ආකාරයෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. ස්ථාවරයක් ක්‍රියාත්මක කළ අතර මූල්‍යාංශය හරහා පුද්ගලයන් හා ව්‍යාපාරයට ප්‍රමාණවත් ද්‍රව්‍යශීලතාවයක් ලබා දීම සහතික කියන එක. කියන්නේ මූල්‍යාංශය හරහා තමයි ඊට පස්සේ මිනිස්සු අතර සල්ලි යන්නේ. ඒක තමයි ද්‍රව්‍යශීලතාවයක් මුදල් වෙළඳ පොලේ ඇති වෙන්නේ. ලබා දීම සහතික කිරීම සඳහා සම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති. ඒ කියන්නේ traditional monetary policies නෙවෙයි සම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පොලි අනුපාතික පහළ මට්ටමක පැවතීම. දැන් ලෝකෙම පොලි අනුපාත මට්ටම පහළයි. දැන් ශ්‍රී ලංකාවේ රටවල ණයාපසු ගෙවීමේ ප්‍රතිමූල්‍ය පිරිවැය පහළ යා හැකියි. ඒ අපිට එහෙම එකක් උපකල්පනයක් තියෙනවා ණයාපසු ගෙවීමේ ප්‍රතිමූල්‍ය පිරිවැය පහළ යා හැකියි. නමුත් ඒවා අපි ගෙවන්නත් ඕන. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්ගේ දක්නට ලැබෙන ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු ගලා යාම. ඒ කියන්නේ ලංකාව ඇතුළේ තියෙන සමහර මුදල් ආයෝජන කරන ප්‍රාග්ධනයන් ආපහු ගෙනියනවා. කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙනවා. ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු ගලා යාම මගින් එවැනි ධනාත්මක ප්‍රතිඵලවල බලපෑම මෙතෙක් නිෂේධනය වී ඇත. ඒ කියන්නේ අරම වාසසහගත තත්ත්වයේ පෙනුණා වුණත් රට ඇතුළේ තියෙන මුදල් විදේශිකයන් කරපු ආයෝජන වගේ දේවල් නැවත ආපසු ගෙන යාමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ රටවලත් ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා. කෙටි කාලින ප්‍රාග්ධන ප්‍රවාහයන් ශ්‍රී ලංකාවේ නිරාවරණය වී ඉතා සුළුවද එමගින් අනිකුත් නැගී යන වෙළඳපොළ ආර්ථිකයන් සහ සංවර්ධන වෙමින් පදන රටවලදී දක්න ලැබෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර පළදා අනුපාතය තියුණු ලෙස ඉහළ ගොස් ඇත. ඒකේ මේ yield එක දරුණු විදිහට මේ ඉහළ ගිහිලා තියෙනවා කියලා කියන්නේ. මීට අමතරව මෙම වසංගත තත්ත්වය නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් මැද්දේ ලොව පුරා විදේශ ඍජු ආයෝජන ප්‍රවාහයන් කෙරෙහි විශාල ලෙස බලපෑම් සිදු වෙන අතර එන්නේ foreign direct investment වලට මේකේ බලපෑම් වෙනවා. මොකද ඉන්වෙස්ට්මන්ට් වලට එන්න හොර වෙන්න පුළුවන් මිනිස්සු. හිඟ අඩු වෙන්න පුළුවන්. අතර එමගින් ණයවන ප්‍රාග්ධන ප්‍රවාහ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ අවස්ථාවන්ටද කෙටි කාලීන වශයෙන් අහිතකර ලෙස බලපාන. මොකද්ද මේ කියන්නේ? දැන් ලෝකේ පුරාම බැරි අමාරුකම් තියෙන නිසා ලංකාව ණය ගැනීමේ ප්‍රශ්නයකත් අපි ඉන්නවා. විදේශ ඍජු ආයෝජන ගෙන්න ගැනීමටත් ඒවා ගලාගෙන එීමේ ප්‍රවාහයත් යම් ආකාරයක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ රටවලත් යම් අමාරුකම් තියෙන නිසා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එබැවින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වන අතිරේක මූල්‍ය සම්පත් යෙදවීම ඇතුළු විවිධ ඍජු හා වක්‍ර මාර්ග ඔස්සේ COVID-19 වසංගතයේ ආර්ථික වර්ධනය කිරී පෙර පැවති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව මෙම වසර තුළ කියන්නේ ගිය අවුරුද්ද ගැන මේ කියන්නේ මේ වසර තුළදී අහිතකර ලෙස බලපානු ඇත. ඒ අහිතකර තාමත් අයින් වෙලා ඉවත් වෙලා නැහැ. මේ වර්ෂෙත් ඒ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ අනුව මැදි කාලීනව ආර්ථික වර්ධනය ඒ විභව මට්ටමට ළඟා වීමට පෙර ඒ කියන්නේ medium term economic growth එක මැදි කාලීන ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළඟා වීමට පෙර මූර්ත දල දේශීය නිෂ්පාදනයේ වර්ධනය 20 වසරෙන් 1.5ක් දක්වා පහත වැටුණු නැතයි අපේක්ෂා කරේ. ඒ වගේ මට්ටමකට පල්ලෙහාට එන්න පුළුවන් කියන තමයි ඔය කියන්නේ. ඊළඟට ආර්ථිකය යථාර්ථයට පත් කිරීම පියවර ක්‍රියාත්මක කිරීම. දැන් මොකද්ද ඉකොනොමික් මොමන්ටම් එකක් හදන්න නැති කරන්න යථාර්ථයට පත් කරන්න ඒ පියවර ක්‍රියාත්මක කරපු දේවල් මොනවද කියලා අපි බලමු. ඒ කියන්නේ මේකේ සඳහන් වෙලා තියෙනවා. ලෝක පුරා වෙනත් රටවලට සමානව ශ්‍රී ලංකාවේදී COVID-19 වසංගතය නිසා හි බලපෑම අවම කිරීම සඳහා තුන් ආකාරයක ප්‍රතිපත්ති භාවිතා කර ඇත. එනම් රට තුළට ප්‍රවේශ වීම පාලනය කිරීම සහ සෞඛ්‍ය අංශ පිළිබඳ ප්‍රතිපත්ති. ඒවා වෙනම තියෙනවා. රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග, රජයේ මුදල් වියදම් සහ ප්‍රාග්ධනය. මෙන්න මේ අංශ තුනෙන් තමයි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. බලමු මොනවද කියලා. ප්‍රවාහ කළමනාකරන ක්‍රියාමාර්ගය ඇතුළු මුදල් හා මූල්‍යාංශයේ පියවර වේ.
රට තුළට ප්‍රවේශ වීම පාලනය කිරීම සහ සෞඛ්‍යාංශ පිළිබඳ ප්‍රතිපත්ති මගින් වසංගතය පැතිරීම පාලනය කිරීම උත්සාහ කරන අතර ඒ කාරණා ටික ඔක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක පල්ලෙහාට කියව ගන්න. මුදල් ප්‍රතිපත්ති ක්‍රියා ඊළඟ පැරග්‍රාෆ් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකා මහ බැංකුව මෙවනට ප්‍රධාන ප්‍රතිපත්ති පොලි අනුපාතය කරන නිත්‍ය ණය පහසුකම් අනුපාතය standing deposit rate ratio නිත්‍ය ණය පහසුකම් අනුපාතය ඒ කියන්නේ SDFR සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය SLFR පදනම් අංක 100කින් අවස්ථා තුනකදී ඒ කියන්නේ ඇත්තටම මේ පොලි අනුපාත අඩු කරන්න තමයි මේ උපක්‍රමය පාවිච්චි කරන්නේ. ඒකට පොලි අනුපාත අඩු වීම හරහා මුදල් වලට ඉල්ලුම ණය වලට ඉල්ලුම වැඩි කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කරන තමයි මේක ඇති කරේ. ඔතන මිනිස්සු යම් ආර්ථික කටයුතු වල යෙදෙන්න පොළඹවන්න. අඩු කරන්නේ. ඉන්න අවස්ථා දෙකක් 2020 මාර්තු සහ අප්‍රේල් මාසවල හදිසි සමාලෝචන මගින් සිදු කරා. ඊට පස්සේ බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වෙත සියලු රුපියල් තැන්පතු වක්කීම් පිළිබඳ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 1කින් අඩු කළා. ඒකත් අඩු කරා. Strategic Reserve Ratio SRR. අතර ඒ මගින් රුපියල් බිලියන 65ක ස්ථිර ද්‍රව්‍යශීලතාවක් වෙළඳපොළට මුදාහර. මේ කරපු දේවල් ගත්ත ක්‍රියාමාර්ග මේ තියෙන මේවා මෙහෙම කියව ගන්න. ඊට පස්සේ මූල්‍ය ආයතන සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍යශීලතාවය ලබා දීමට ආර්ථිකයේ හදිසි මූල්‍ය අවස්ථාව වෙනුවෙන් පහසුකම් සැලසීම. විවිධ වර්ග ලහ කල්පිරීම සහිත විවිධ වෙළඳපොළ කටයුතු සඳහා දේශීය මුදල් වෙළඳපොළේ විශාල ද්‍රව්‍යශීලතා අතිරික්තයක් පවත්වා ගැනීම ලැබේ. ඒ කියන්නේ ලෝකල් මාකට් එකේ ලික්විඩිටි මේ අතර අධික ද්‍රව්‍යශීලතාවයක් එක්සස් ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවා. මේ අතර 2020 අප්‍රේල් මාසයේදී මහ බැංකුව විසින් හදිසි අවස්ථාවලදී යොදාගත හැකි පරිපාලනීය වශයෙන් තීරණය කරන ලබන අනුපාතයක් කරන බැංකු අනුපාත පදනම් අංක 500කින් කියන්නේ 15 ඉඳලා 10 දක්වා අඩු කරලා දැන් පොලි අනුපාත අඩු මට්ටමක තියෙනවා. ඒ කියන්නේ මේ හරහා ආර්ථිකය යම් ක්‍රියාකාරකමක් ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟ තියෙනවා වසංගතයේ පැතිරී යාම සහ එය පාලනය කිරීම සඳහා පාලනය කිරීම සඳහා ගල්ලවන ක්‍රියාමාර්ග නිසා අපහසුතාවයට පත්වන ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීමට මූල්‍යාංශයේ පියවර කිහිපයක් ගෙන ඇත. ඒ කියන්නේ මූල්‍යාංශයෙන් මෙන්න මේගේ සංචාරක, වැවිලි හා තොරතුරු තාක්ෂණ, ඇඟලුම් අංශාස්ත්‍ර සැපයුම් කරන සහ කුඩා හා මධ්‍ය පරිමාණ විශ්ලේෂණ සඳහා පුළුල් පරාසයක ණය පමා සහන ප්‍රකාශය. ඒ කියන්නේ ණය අපසු ගේීමට සහන කාලය පත් කළ ප්‍රකාශ කරන ව්‍යාපාර වලට කාරක ප්‍රාග්ධනය. ඒ කියන්නේ වර්කින් කැපිටල් ණය සහ ආයෝජන අරමුණු සඳහා වන ණය පහසුකම් සහනදායි පොලි ප්‍රතිශතයත් ලබාගත හැකි. ඒ වගේ පහසුකම් සාර්ථක වෙනවා. ත්‍රිරෝධත් සඳහා ලීසින් ණය සහ කුඩා වටිනාකම් යුතු පුද්ගලික බැංකු ණය සහ ලීසින් ණය සඳහා ණය පමා සහනයක් ලබා දීලා තියෙනවා. මීට අමතරව අක්‍රීය ණය සඳහා නැවත පහසුකම් සලසන ලෙසට මූල්‍ය ආයතන වලින් ඉල්ලා ගෙන non performing loans වලට යම් ආකාරයක සහනයක් දෙන්න කියලා ඉල්ලගෙන. මෙම සහන ලබා දීම පහසු කරලීම සඳහා අඩු පොලි අනුපාතයත් ද්‍රව්‍යශීලතා සැපීම අමතරව අඩු ප්‍රාග්ධන සංරක්ෂණ ආවරණ අවස්ථා සහ ණය වර්ගීකරණ නීති ලිහිල් කිරීම ප්‍රකාශයට පත් කර ඇත. බලපෑමට ලක් වූ ව්‍යාපාර වලට ඔවුන්ගේ ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සහ කාරක ප්‍රාග්ධන සපයන සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ පහසුකම්. ඒ කියන්නේ ලෝන් ෆැසිලිටි එක. හඳුන්වා දීම ඇතුළු වෙනත් පියවර රාශියක් ගෙන ඇත. අවම පොලි අනුපාත යටතේ නව විස්තීර්ණ ග්‍රාමීණ ණය යෝජනා ක්‍රමය. New Comprehensive Rural Credit Scheme. මගින් බලපත්ලාභී වාණිජ බැංකු හරහා ගොවීන්ට උපකරණ නිකුත් කිරීමට නියමිතයි. මෙන්න මේවා තමයි ගත්ත ක්‍රියාමාර්ග. මේවායින් සමහර ප්‍රශ්නයක් ලකුණු 5කට වගේ ඔයගොල්ලෝ විභාගයේ අහන්න පුළුවන්. මොනවද ගත්ත ක්‍රියාමාර්ග කියලා. මීට අමතරව ගෙවුම් තුලනය සහ විනිමය අනුපාතය මත ඇති වෙන පීඩනය. බැලන්ස් ඔෆ් පේමන්ට් එකයි එක්ස්චේන්ජ් රේට් එකයි. පීඩනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග හඳුන්වා දීලා තියෙනවා. මේවා ඔයගොල්ලෝ කියව ගන්න සමහර ඒවා ඔයගොල්ලන්ගේ මේ විෂයට කෙලින්ම සම්බන්ධ වුණත් ඔයගොල්ලන්ගේ දැනුම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. මේවා මේ විදිහට පල්ලෙහාට තියෙන ඒ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ කියව ගන්න. මේ අතර පසුබෑමට ලක්ව තිබූ ආර්ථික ක්‍රියාකාරකම් අතර පත් කිරීමේ අරමුණයි. ජනාධිපතිවරණයෙන් පසු ව්‍යාපාරවල ලබා දී තිබූ සැලකිලි බදු සහන වලට අමතරව රජය විසින් 2020 මාර්තු මාසයේදී ව්‍යාපාර සහ පුද්ගලයන් සහ සහන ක්‍රියාමාර්ග කිහිපයක්. ඒ කරපු ඒවා තියෙනවා මේකේ අර 5000 දීප ඒවා බඩු මල්ලක් දෙන ඒවා කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව තියෙන දීපු සහන ඒ දේවල් මේකේ කියලා තිනවා පල්ලෙහාට ටික කියව ගන්න. ඊළඟට ඉදිරි දැක්ම මේ සම්බන්ධ මොනවාද කොහොමද අපි ඉස්සරහ ගැන මේ ගැන කල්පනා කරන්න කියන තමයි මේකේ තියෙන මේ සාරාංශය. මෙන්න COVID-19 වසංගතයේ ස්වභාවය අනුව
ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්ය සාධනය කෙරෙහි එහි බලපෑම අවිනිශ්චිත සාධක කීපයක් මත රඳා පවතී. ඒ කියන්නේ මේකේ බලපෑම තමයි අවිනිශ්චිත සාධක කීපයක් මත රඳා පවතී. මොනවාද? දේශීය හා ගෝලීය ආර්ථිකයන්ට අදාළ වන පරිදි. දේශීය වෙන්න පුළුවන් ගෝලීය ආර්ථිකය. පන්දි වසංගතයේ තාදුරටත් ව්‍යාප්ත වීම අවම කිරීමට ගන්නා පියවරවල ස්වභාවය. ඒ කියන්නේ වැක්සින් එකක් එනවා, එමින් පවතිනවා. සමහර රටවල් වැක්සින් එක ලබා දෙනවා. සමහර රටවල් දැන් ආරම්භ කරන පටන් අරගෙන තියෙනවා. සමහර රටවල් ඇනුම් කරලා බලාගෙන ඉන්නවා. ඒ වගේ වසංගතයේ තාදුරටත් ව්‍යාප්ත වීම අවම කිරීමට ගන්නා පියවරවල ස්වභාවය සහ කාර්යක්ෂමතාවය. සැපයුම් අංශයේ ඇති හැකි බිඳ වැටීමේ ප්‍රමාණය. ඒ කියන්නේ අපේ සප්ලයි චේන් එක. දැන් අපි හිතමු අපි ආනයනය කළ සමහර අමුද්‍රව්‍ය අපි සමහර දේවල් අප නැහැ. උදාහරණයක් නිමි අඳු. සමහර රෙදි අපි ගෙනල්ලා තමයි මෙහෙම අහලා පිටරට යවන්නේ. ඒතර ඒ වගේ බලපෑම් මෙතෙන් සැපයුම් අංශය ඇති හැකි බිඳ වැටීමේ ප්‍රමාණය. සහ චර්යාත්මක වෙනස්කම්හි හා වෙනත් ආර්ථික රටාවන්හි කල් පැවැත්ම. අතර වේ. ඔවා එක තමයි මේවා බැඳිලා තියෙන්නේ. දේශීය හා ගෝලීය ආර්ථික අදාළ වන පරිදි මේවයි ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම, ඒ වගේම ඒවයි කාර්යක්ෂමතාවය, සැපයුම් අංශය ඇති හැකි බිඳ වැටීම, ඒ වගේම චර්යාවන් තියෙන තත්ත්වයන්, ඇති වෙන තත්ත්වයන්, ඒ වගේම ආර්ථික රටාවන්හි කල් පැවැත්ම. ඔන්නෝවා කාරණා බලපාන. ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් යථාර්ථයට පත්වීම මන්දගාමී සිදුවන තත්ත්වයක් තුළ. ඇත්තම ලෝකෙම මේ හිමින් තමයි ඉස්සරහට යන්නේ. ශ්‍රී ලංකාවේ දේශීය ඉල්ලුම සමස්ත ඉල්ලුමේ සැලකියුතු ප්‍රමාණයක් නියෝජනය කරන බැවින් අපේ රටේ සමස්ත ඉල්ලුමේ සැලකියුතු ප්‍රමාණයක් දේශීය වශයෙන් තමයි එන්නේ ඇත්තටම. නියෝජනය කරන බැවින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට රැගෙන ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළින් ශ්‍රී ලංකාව මේ වසංගතයෙන් මිදී නැවත පැමිණීම ඉක්මන් නොවනු ඇත. මොකද අපිට තියෙන පොඩි වාසියක් මෙතන ඒකයි කියන්නේ. අපේ ලංකාව ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම් වල ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් එන්නේ දේශීයව. ඒ කියන්නේ ආහාර වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. මේ වෙනත් අවශ්‍යතාවයන් නේද මේවට ලංකාවේ ඇතුලෙන් එන ඉල්ලුම තමයි තියෙන්නේ ගොඩක්. අපි ඒතකොට ඒක අපිට මූණ දෙන්න. අපේ නිෂ්පාදන තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට අර වසංගතයේ මැඩ පැවැත්වීමේ කාරණාත් එක්ක මේ තත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන් අපිට අම්මාකාරයක සහන්දායි තත්ත්වයක් ඉදිරි වසරේ කියන්නේ මේ වසරේ වගේ ඇති කරන්න පුළුවන් වෙයි කියන අපේක්ෂාව තමයි මේක කියන්නේ. ඒක තමයි ඔය කියන්නේ. රයිට් මම හිතන්නේ මේ තත්ත්වය ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති. අපි මේකේ පුළුල්ව කතා කරා මේ වසංගතයේ ඇති වුණ හැටි ලෝකයේ ඇති වෙන තත්ත්වය ලංකාවට පැති කීපකින් බලපෑම් ඇති කරන ආකාරය අපි ඉදිරිය දකින්න ඕනේ විදිය අපි මේ සම්බන්ධ ගත්ත ක්‍රියාමාර්ග බැංකු වලින් දීලා තියෙන අනිකුත් ඒ අංශ වලට දීලා තියෙන පහසුකම් මහ සහන සහ අනිකුත් කාරණා අපි මේකේ කතා කරා. මොකද මේ ගැන මම හිතනවා මේකේ බලපෑම තියෙන නිසා තව කාලයක් යනකම් මේ එන විභාගයේ ඉදිරි විභාගවල මේ පැත්තෙනුත් සමහරට ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි මම මේක ඇතුල් කරේ. right? හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න COVID-19 නිසා ශ්‍රී ලංකාවේ අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාවන් සහ ඉදිරියට අපිට තව පාඩමක් ඉතුරුලා තියෙනවා ඔයපෙකින් අපි ඊළඟට මේ පාඩමට යමු මේ කතා කරපු දේවල් මේ සම්බන්ධව මොන හරි ඔයගලන්ට ගැටලුවක් නැහැ නේද ප්‍රශ්න නැහැ මම මට පුළුවන් උපරිම ආකාරයෙන් මම පැහැදිලි කරා ඔයගොල්ලෝ දන්නවා COVID-19 ගැන ලෝක තත්ත්වය ගැන දන්නවා ලංකාවේ අද අපි ඉන්න තත්ත්වය ගැන දන්නවා මට ඕනකම තිබුණේ මේකේ අපිට තියෙන බලපෑම අපේ ආර්ථිකයේ තියෙන බලපෑම බැංකු හා මූල්‍යාංශය විසින් ගන්න ලැබු ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී අපි කොහොමද මේකෙන් අපිට ඇති වෙන තත්ත්වය කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට එක සාකච්ඡා කරන්න තමයි ඕනකම. ඒක මම කරා. ඉතින් මේ කරුණු ඔයගොල්ලෝ හොඳින් ධාරණය කරගන්න මොකද්ද කියන්න කියන පොඩ්ඩක් ඉන්නවද මට හරිද බලන්න ඕන. මොකද්ද මේ කියන්නේ? නිත්‍ය තැන්පතු පහසුකම් වන නිත්‍ය ණය අනුපාතය. ඒක අපි වෙනම පාඩමක ඔයගොල්ලන්ට කතා කරනවා. ඒ කියන්නේ අපේ රාජ්‍ය සුරකුම්පත් පාඩම තියෙනවා. රාජ්‍ය සුරකුම්පත් පාඩමේ ප්‍රතිමිලි දිගණුම් ප්‍රතිවිකිණුම් තියෙනවා. ඒවත් ඔක්කොම නිදලා තියෙනවා මේක. excuse me sir මම අහුවේ මේ අදට තියෙන නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතය නිත්‍ය ණය පහසුකම් අනුපාතය කීයද කියලා. ගාන right හරි. මම කියන්න හරි. මට මේ පෞද්ගලික ඔව් අඩු කළා මම ඉලක්කම කියන්න හරි. මම කියන්න හරි. මම කියන්න ඒකයි. හරි thank you. හරි okay thank you.
හරි අපි බලමු ඊළඟට අපි කතා කරමු හිටියේ මේ පාඩම right අපි තව එකක් අපි මම ඒවල තියෙන ඔයගලන්ට ඒකට අපි යමු මම ඒක අන්තිමට තියාගත්තා ඒත් ඔයගලන්ට වැදගත් මෙන්න මේක right ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරාටේ බලය පරාටේ execution මේක ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ හැඳින්වීම මම පොඩ්ඩක් ඔක්කොම මම ඉතින් කියවන්න ඕනේ නැහැ මොකද මේ කියවම තේරෙනවා මේක රෝමලන්දේසි නීති මූලධර්ම මේ පරාටේ බලය කියන එක ඒක කොහොමද ලංකාවට ආවේ ලංකාවේ කොහොමද මේක ලංකාවට ඇතුල් වුනේ හඳුන්වා දුන්නේ කොහොමද කියන එක සහ මොන අංශයෙන් මේ මොන තැන්වලද මේවා තිබුණේ කියන එක පරාටේ කියන එක තියෙනවා මේක මේ රෝමලන්දේසි නීති මූලධර්මයක් කරන පරාටේ බලය නිර්වචනය කරලා තියෙන්නේ ණය හිමියෙකුට උකස් කර ඇති චංචල හෝ නිශ්චල දේපල උසාවියේ මැදිහත් වීමකින් තොරව විකිණීමට ඇති අයිතිය. ඒ කියන්නේ ලීගල් කෝට් ප්‍රොසීඩර් එකට නොගිහිල්ලා යම් චංචල හෝ නිශ්චල දේපල උකස් කරලා තියෙන ණය හිමියෙකුට ඔහුට ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ බලය තමයි මේ පරාටේ බලය කියලා කියන්නේ. ඒතර 1939 තරම් ඈත කාලයක ඉඳලා ශ්‍රී ලංකාව තුළ පැවතෙන දෙයක් නිසා මේම සංකල්පය මෙන්න මේ ආකාරයට වර්ධනය වුණා කියන එක මේකේ තියෙන ඕගොල්ලෝ මේක පහළට කියව ගන්න. මේකේ මේ හිස්ටරි එක තියෙන්නේ මේක පල්ලෙහාට මෙහෙම කියවන්න. මේ උකස් රාජ්‍ය උකස් සහ උකස් බැංකුව ආච්‍යාපන්ති ආදී වශයෙන් තියෙනවා. ඊළඟට මෙන්න මේ ආකාරයට මෙන්න මේ පැරග්‍රාෆ් එකේ අන්තිම හරිය තියෙනවා 1990 අංක 4 දරන පනත මගින් ප්‍රදානය කළ ණය ආය කරන විශේෂ විධිදාන පනති 88 අංක 30 දරන බැංකු පන්තියේ නිර්වචනයට හසු වන සියලුම බලපත්ලාභී වාණිජ බැංකු වලට පරාටේ බලය ලබා දෙන තෙක් පරාටේ බලය සම්බන්ධයෙන් තනි නීතියක් ලංකාවේ තිබුණේ නැහැ. ඔන්න ඔය නීති සංශෝධනයෙන් පස්සේ පරාටේ බලය පිළිබඳ තනි නීතියක් ලංකාවේ ඇති ස්ථාපිත වුණේ. අපි බලමු. ණය ආය කරන විශේෂ නීති හඳුන්වා දීමට පෙර ණයක් ආපසු මේ කියන්නේ මේ විශේෂ නීති හඳුන්වා දෙන්න පෙර ණයක් ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් ණය දෙන ආයතන අනිකුත් පුද්ගලයන් අතර විශේෂ වෙනසක් තිබුණේ නැහැ. ව්‍යාපාරික කටයුත්තක් ලෙස ණය දීමේ නියුතු ණය දෙන ආයතන විසින් දෙනු ලබන ණය සහ අනිකුත් පුද්ගලයන් විසින් දෙනු ලබන ණය අය කර ගැනීමට අදාළ නීති විධාන සිවිල් නීති සංග්‍රහය තුළ තමයි අන්තර්ගතව තිබුණේ. ඒ කියන්නේ ඒක සිවිල් නීති විධානවල තිබුණේ කොහොමද අය කර ගන්න ක්‍රියා කරන්න ඕනේ. චෙක්පත් පොරොන්දු පත්‍ර ආදී මගින් ණය විතු ණය අය කර ගැනීම සම්බන්ධයෙන් ලඝු පටපාටියක් එහි දක්වා තිබේ. මීට අමතරව උකස් නඩු කරේ දේපල උකසක් මත අය විතු ණය අය කර ගැනීම සඳහා එම දේපල ඊට බැන තැබීම සඳහා උසාවි නියෝගයක් ලබා ගැනීම අධිකරණ ක්‍රියාමාර්ගයක් තුලින් එම දේපල විකිණීමත් සඳහා ගන්නා ක්‍රියාමාර්ග වෙනම තිබුණා. ඒතකොට සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ උකස් නඩු කරයක් සම්බන්ධ ක්‍රියාමාර්ග දෙක තමයි තිබුණේ මේ සම්බන්ධ. එහෙම සංකල්පයක්ද 49 අංක 6 දරන උකස් පන්තින් හඳුන්වා දී තිබුණා. කෙසේ වුවද මෙම ව්‍යවස්ථා දෙක යටතේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේදී ඒ ඉතා දිගු කාලයක් ගතවන වියදම්කාරී සහ මන්දගාමී සිදුවන කටයුතු. ඇත්තට මේකේ ලොකු කාලයක් යනවා වියදමක් යනවා මේ ක්‍රියා සිවිල් නඩු විධාන සංග්‍රහයේ සිවිල් සංග්‍රහය යටතේ හෝ උකස් නඩු කරයක් යටතේ ගියාම එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ප්‍රායෝගික තත්ත්වය ඒකයි. එතකොට නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සහ පරාටේ බලය. ඒ කියන්නේ ඕපන් ඉකොනොමික් පොලිසිස්. ඒවත් එක්ක මේ පරාට බලයේ තත්ත්වය මොකක්දලා ඊළඟ අපි පොඩි උපමාත්‍රකාවක් තියෙන්නේ කතා කරමු. මොකද්ද? 77න් පසුව හඳුන්වා දෙනු ලැබූ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන් වලින් පසුව නව ව්‍යාපාරික අවස්ථා වැඩි වුණා. අපි දන්නවා ඒක ඕපන් ඉකොනොමියත් එක්ක. ඒයින් ණය අරමුදල් සඳහා වූ ඉල්ලුමද වැඩි වුණා. ණය වලට ඉල්ලුම වැඩි වුණා. මීට ප්‍රතිචාරයක් වශයෙන් බැංකු තම ණය දීමේ කටයුතු වැඩි කරනු ලැබුව අතර ණය අය කර ගැනීමේ නීති පද්ධති තිබු මන්දගාමී සහ අකාර්යක්ෂම බව නිසා ක්‍රමයෙන් ණය ආපසු අය කර ගැනීම බැංකු වලට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක තේරෙනවා. මෙතන ગેප් එකක් තියෙනවා. මොකද්ද ગેප් එක? ඕපන් ඉකොනොමික් පොලිසිස් එක ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවීම හරහා ණය වලට ඇති ඉල්ලුම වැඩි වුණා. ණය බැංකුත් මූල්‍ය අතර ණය දීගෙන ගියා. ඉල්ලුමට අනුව ණය වැඩි වෙනකොට ඉල්ලුම දුන්නා. නමුත් ණය ආපසු අය කර ගැනීම වල ප්‍රශ්නයක් වුණොත් ඒ සඳහා වූ කාර්යක්ෂම නීතිමය වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. කාර්යක්ෂම වෙන්න ණය ආපසු අය කර ගැනීම කාර්යක්ෂම වෙන්න තරම් වටපිටාවක් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තිබුණේ නැහැ. ඒතර මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය වඩපත් වුණා.
ඉහත නම් කරන ලද ආයතන වලට පරාටේ බලය හිමි තිබුණා. තර අපි කියමු 50 වලින්. ඉස්සෙල්ලා දේශපාලන හා සමාජීය කරුණු වල බලපෑමත් බැංකු ශේෂ්ත්‍රයේ තිබූ අඩු තරංකාරීත්වයන්. ඒ කියන්නේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියෙන් කලින් එච්චර ලොකු තරංකාරීත්වයක් තිබුණේ නැහැ. ඒකාධිකාරයක් නෙවෙයි ලංකාවේ රාජ්‍ය බැංකුවල. නමුත් ප්‍රයිවට් බැංක්ස් ආවට පස්සේ පොඩි තරංකාරීත්වයක් ආවා. ඒකත් එක්ක තමයි ණය ඉල්ලුම වැඩි වුණේ. සහ ආර්ථික විවෘත කිරීමත් එක්ක. එතකොට දේශපාලන සමාජීය කරුණු වල බලපෑමත් එක්ක මේ වගේ ක්‍රියාමාර්ග පරාටේ බලය අර අනත් වලින් බලය තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ. ඊටාම සුළු වශයෙන් තමයි ක්‍රියාත්මක කරන. ණය ආපසු අය කර ගැනීම සිදුවන පමා වීම. බැංකුව අනිකුත් ණය දෙන ආයතනවල ණය දීමේ පිරිවැය ඉහළ යාම සඳහා බලපෑමක් ඇති කළා. එතන මේක මේ ප්‍රමා වීම නිසා ණය දෙන ආයතනවල ණය දීමේ පිරිවැය කොස්ට් එක ක්‍රෙඩිට් කොස්ට් එක වැඩි වෙනවා. මොකද ආපසු අයවීම අඩු වුනහම NPL වැඩි වෙනවා. ඒතර ඒගොල්ලෝ පොලි ආදායම අඩු වෙනවා. ඒ වගේම යොදන වල අරමුදල් ලාභ ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රොවිෂනින් කරන්න ඕන. ඊළඟට අනිත් පැත්තෙන් ඒවා අය කරගන්න යෑම ක්‍රියාමාර්ග ගත්තම ඒකට බීදුනුත් යනවා. ඒ ඉහළ යාම නිසා බලපෑමක් ඇති කළවත් එසේ කල්පවීමට හේතු වන්නේ යල් පැන ගිය නීති සහ ආකාරක්ෂම ක්‍රියාපිළිවෙත් බව 80 ගණන් වල මුල් භාගයේදී නිසි බලධාරීන්ගේ අවධානයට පාත්‍ර කරනු ලැබේ. කියන්නේ ඒ කාලේ මේ ප්‍රශ්නේ අවධානයට යොමු වෙලා තිබුණා. 1985 දී විනිසුරු විමල රත්න කොමිසම මගින් අක්‍රීය ණය අය කර ගැනීම වේගවත් කිරීම සඳහා ඉතා පුළුල්ලු යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. අන්න මේ අවධානය 80 ගණන් වල මෙහෙම යොමුනාට පස්සේ මේ පැත්තෙන් ණය වලට තියෙන ඉල්ලුම වැඩි, ණය දෙන්න තරංකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ණය අපසු අය කර ගැනීමේ විධාන තියෙන ආකාරක්ෂම භාවය. මේ සඳහා මේ 85 දී විනිසුරු විමල රත්න කොමිෂන් මගින් අක්‍රීය ණය අය කර ගැනීම වේගවත් කිරීම සඳහා ඉතා පුළුල්ලු යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. මේ නිර්දේශයට අනුකූලව රජය විසින් 1985 දී ණය හා සම්බන්ධ නීති 14කින් යුත් නීති මාලාවක් සම්මත කළා. එයින් එක් නීතියක් වූයේ 90 අංක 4 දරන බැංකුව විසින් ප්‍රදානය කළ ණය ආපසු අය කිරීමේ විශේෂ විධාන පනත. මෙම නීතිය සම්පූර්ණයෙන්ම නව නීතියක් නොවූ අතර අතර මේක අලුත් නීතියක් නෙමෙයි. ඊට හේතු වූයේ ඒ හුදෙක් 1939 අංක 24 දරන ආච්ඡාපනයෙන් සංශෝධිත 1930 මේ වැරදි මෙතන දෙක ඇදලා තියෙන්නේ 1931 අංග 16 දරන ලංකා රාජ්‍ය බැංකුව ආච්ඡාපනයයි වගන්තිය නැවත සඳහන් කිරීමක් පමණයි. ඇත්තට මේ නීතිය තිබුණා. ඒක නැවත සඳහන් කරමින් නැවත අලුත් නීතියක් ගෙනාවා. මේ නැවත ණය අපසය කරන්නේ. මේක අලුත් නීතියක් නෙවෙයි අතන. ණය අය කරගැනීමේ විශේෂ විධාන පනත. ඊළඟට ඒ ගැන මේකේ විස්තරයක් සඳහන් වෙනවා. ණය අය කරගැනීමේ විශේෂ විධාන පනත. ඒ කාරණේ මේකේ තියෙනවා. මම මෙතන විස්තර කරන්න ඕනේ නැහැ. ඕන මේ කියවම තේරෙනවා. ඒකේ මොකද්ද අරමුණ කියලා. මෙන්න මේ විදිහට කරන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයක් තියෙනවා. ඒක රජයේ ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරන නැත්නම් පුවත්පත්වල ප්‍රසිද්ධ කරනවා. වෙන්දේසි දිනය තීරණය කරනවා. සහ වෙන්දේසි පැවැත්වීම. එනදී මෙම ක්‍රියාමාර්ගවල සාරාංශයක් ලෙස දක්වන්න පුළුවන්. මේ මුළු ක්‍රියාමාර්ග සඳහා මාස 3ක පමණ කාලයක් ගත වේ. මාස 3ක් වගේ ඇතුළත මේ ක්‍රියාමාර්ග එසේ වුවත් ඊටම සුළු කරුණක් හෝ පදනම් කරගනිමින් ණයකරුවන්ට ණය ගත්ත අයට උසාවි මගින් වාරණ නියෝගයක් ලබා ගැනීමට හැකියාව පරාටේ බලයේ සඵලදායකත්වය දුර්වල කිරීමට හේතු වී ඇත. මෙහෙම තිබුණට සමහරුන්ට ඉන්ජන්ක්ෂන් ඕඩර්ස් ගන්න පුළුවන්. තහනම් නියෝග ගන්න පුළුවන් ගිහිල්ලා යම් උසාවියට ගිහිල්ලා. ඒ නිසා මේකේ බලය යම් ආකාරයකට දුර්වල කිරීමක් තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. ඊළඟට තියෙනවා ඕගලන්ට වැදගත්. බැංකු කරුවෝ හැටියට වැදගත් වෙන කොටසක් තියෙනවා කාර්යක්ෂම ණය අය කර ගැනීමේ ක්‍රියාවලියක තියෙන වැදගත්කම. ඒ efficient loan recovery system එකක් process එකක් තියෙන එකේ වැදගත්කම මොකක්ද කියන එක ඊළඟට අපි කතා කරනවා. ඔයගොල්ලන් විශේෂයෙන් වැදගත්. මේ කාරණා කීපයක් යටතේ කතා කරනවා. කරුණු කීපයක් යටතේ මේක කතා කරනවා. සෑම පුද්ගලයෙකුටම ණය ලබා ගැනීමට අයිතියක් තියෙනවා. අපි දන්නවා. ඒ සමගම එසේ ලබාගත් අය ආපසු ගෙවීමේ යුතුයකමක්ද එම අයිතිය හා බැඳී ඇත. එහෙම ගත්තොත් අපෝගයයි. නමුත් එසේ ණය ආපසු අය කර ගැනීම සඳහා කාර්යක්ෂම නීති පද්ධතියක් නොතිබෙන්නේ නම් ඒ බරපතල ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු වෙනවා. අනිවාර්යෙන් එහෙම වෙනවනේ. අක්‍රීය ණය ආපසු අය කිරීම සඳහා ඉක්පන්නා කාර්යක්ෂම නීති රාමුවක් නොතිබීම. බැංකු ණයකරුවන්, තැන්පත්කරුවන් සහ ආර්ථිකයන් අංශ කෙරෙහි පහසුදාන් ප්‍රතිවිපාක ඇති කිරීමට තුරු වෙනවා. ඒ කියන්නේ මේ වගේ කාර්යක්ෂම ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග, කඩිනම් ක්‍රියාමාර්ග තිබුණ නැත්නම්, එහෙම නීතිමය රාමුවක් තිබුණ නැත්නම් බැංකු වලට ණයකරුවන්, එයගේ තැන්පත්කරුවන් සහ ආර්ථිකයන් අංශ කෙරෙහි පාසුදාන් ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන් මේක. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? කාර්යක්ෂම ණය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම මොකක්ද කියලා අපි මේ කතා කරන්න යන්නේ. අයන්න.
පළවෙනි කාරණේ. බලමු මොකද්ද කියලා. ණය ආපසු අය කර ගැනීමේ නීති යල්පැන ගියා අසම්පූර්ණ ඒවා හේතු. නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමේ දිගු කල් ගත වීමක් හා මන්දගාමී වීමක් සිදුවේ. දන්නවනේ ණය ආපසු අය කරගන්න නීති යල්පැන ගිහිල්ලා නම් නැත්නම් ඒවා අසම්පූර්ණ නම් නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමේ දිගු කල් ගත වීමක් හා මන්දගාමී වීමක් සිදු වෙන එක පැහැදිලිනේ. ඒ නිසා බැංකු වලට නඩු ගාස්තු, සේක වියදම්, අහා ඵලදායී කාලයේ අපතේ යෑම ආදී තුලින් අතිරේක පිරිවැයක් දැරීමට සිදු වෙන ඇඩිෂනල් කොස්ට් එකක් යනවා බැංකු වලට. වෙනත් ඕනෑම ව්‍යාපාරයක් වෙනවා බැංකුද මෙම අතිරේක පිරිවැය තම භාණ්ඩවල. ඒගොල්ලෝ භාණ්ඩ මොකද්ද? ණය දෙන එකනේ ඒගොල්ලන්ගේ භාණ්ඩ සේවාව. ඒකේ මිල මොකද්ද? පොලිය. ඉහළ දැමීම් මගින් තම ගනුදෙනුකරුවන් මත පටවනු ලබයි. එහි ප්‍රතිඵලයක් වන්නේ මනා ලෙස තම ණය ආපසු ගෙවන ගනුදෙනුකරුවන් මතද මෙම බර පැටවීම. ඒක පැහැදිලි නේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ කොටසයි ණය ගෙවන්නේ නැත්නම් නමුත් ඒ වියදම දරා ගන්න බැරි නම් බැංකුව කරන්නේ ඒකත් ණය ඔක්කොටම දෙන ණයවල පොලියට එකතු කරලා ඒ ප්‍රමාණය රිස්ක් ප්‍රීමියම් එකකුත් දාලා දෙන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ හරියට ණය ගෙවන අනික් ගනුදෙනුකරුවන්ට මේ බර පැටවෙනවා. ඒක ඒ තරම් සාධාරණ කාර්යයක් නෙමෙයි. ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඊළඟට පමාවීම හා අනිකුත් දුෂ්කරතා බැංකු තුළ අක්‍රිය ණය ගොඩ ගැසීමට හේතු වන අතර එමගින් බැංකුවල පිරිවැය තවත් ඉහළ යනවා. බැංකු ණය දෙනු ලබන්නේ තැන්පත්කරුවන්ගෙන් රැස් කළ මුදල්. අපි දන්නවා. දැන් ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එක අදගත්තා එදා. ෆස්ට් ඩේ මම අදගන්න කිව්වනේ. ඒ බැලන්ස් ෂීට් එකේ මතකයි ඉන්නේ ඔයගොල්ලෝ මුදල් සමාගමකත් තැන්පත් තියෙනවා මේ ප්‍රමාණය, ණය දීලා තියෙනවා මේ ප්‍රමාණය. ප්‍රාග්ධනයේ තියෙන කුඩා ප්‍රමාණය. ගොඩක් ඒගොල්ලෝ ගන්දරු කන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලි වලින්. ඒක පැහැදිලිනේ. ණය දෙනු ලබන්නේ තැන්පත්කරුවන්ගෙන් රැස් කළ මුදල්. නිසා බැංකුවල පරම යුතුයකම වන්නේ එම තැන්පත් සඳහා පොලි ගෙවීමක්. ඒවට පොලි ගන්න එපයි. එම මුදල් ආපසු ඉල්ලු විට ආපසු ගෙවීම. මේ දෙකටම මේගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒගොල්ලෝ පොරොන්දු වෙන පොලිය දෙන්න ඕන. ඒ මුදල් ඉල්ලුවම ආපහු දෙන්න ඕන. ඒක බැංකුවල අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන කාරණයක්. බැංකු හා ණය ගන්නන් සඳහා එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න ඇති කිරීමට. බැංකු හා ණය ගන්නන් සඳහා එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න ඇති කිරීමට අක්‍රිය ණය හේතු වන්නේ. ඒතර මේ NPL වැඩි වුණාම මේ බැංකුයි ණය ගන්න අතර එකිනෙක සම්බන්ධ වූ ප්‍රශ්න ඇති වෙනවා. අනිවාර්යයෙන්ම එයින් එකක් වන්නේ තම වත්කම් වලින් කොටසක් පමණක් ආදායම උපදීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ බැංකුව වල අක්‍රිය ණය කොටසක් තියෙනවා නම් ඒවා දීලා තියෙන මිනිස් තැන්පත් කරුවන්ගේ සල්ලි වලින් නම් තැන්පත් පැත්තේ වගකීම් තියෙනවා. ණය දීලා වත්කම් වවලා තියෙනවා. ඒතර මේ වත්කම් වලින් කොටසකින් විතරයි ආදායම උත්පාදනය වෙන්නේ. තව කොටසකින් ආදායමක් උත්පාදනය වෙන්නේ නැහැ. ඒක අතර බැංකුවට බරක්. අක්‍රිය ණය කියන්නේ බැංකුවකට මූල්‍ය ආදායමට බරක්. ඒතර අක්‍රිය ණය වෙනම වලින් ආදායමක් උත්පාදනය වෙන්නේ නැහැ. අක්‍රිය ණය උනාම පස්සේ දීපු තැන්පත් කරගෙන සල්ලි ආපසු දෙන්න ඕන. ඒ වගේම අක්‍රිය ණයෙන් ලාභයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න, බොල්ල හඩමාන නිසා වෙන් කිරීම කරන්න, ප්‍රොවිෂනින් කරන්න ඕන. හැම පැත්තෙම මේක අමතර බරක් වෙනවා. මූල්‍ය ආදායම. එතකොට තව වත්කම් වලින් කොටසක් පමණයි ආදායම උපදන්නේ. බැංකු වල ආදායම් මාර්ග අඩු වෙනවා. එම නිසා බැංකු වලට තම පිරිවැය ආවරණය කරගෙන සදා විශේෂයෙන් තම තැන්පතු වලට ගෙවන පොලිය ආවරණය කිරීම සඳහා තම භාණ්ඩවල පිරිවැය නම් ණය දීමේදී අය කරන පොලිය වැඩි කිරීම සිදු වෙනවා. ආයි වටේකින් ණයවල පොලිය වැඩි කරන්න වෙනවා බැංකු වලට. ණය ලබා දීම පොලිය වැඩි කරන්න වෙනවා. නැත්නම් මේක පැහැදිලි. බැංකර්ස් තමයි මෙතන ඉන්නේ ගොඩක් අය. ඔයගොල්ලන් මේක මං කියන එක පැහැදිලි. අපි දැන් මේ කාරණා එකකින් කතා කරගෙන යන්නේ කාර්යක්ෂම ණය දීමේ ක්‍රියාවලියක තියෙන්න ඕන වැදගත්කම. දැන් බැංකර්ස් තමයි මෙතන ඉන්නේ ගොඩක්. ඒගොල්ලන්ට මං කියන එක තේරෙනවා. බැංකුවට කොස්ට් එකක් වෙන්නේ කොහොමද? අමතර වියදමක් වෙන්නේ කොහොමද? ඒ අනුව බැංකු විසින් ලබා දෙන ණයවල ණය පොලිය වැඩි වෙන්නේ කොහොමද කියලා බලපාන්නේ කොහොමද කියන ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. පැහැදිලි නේද? ක්ලියර් නේද? මොකද ඔයගොල්ලෝ රෙස්පොන්ස් කරන්න? පැහැදිලි. රයිට්. ඕකේ. හරි අපි ඊළඟ කාරණාවලට යමු. රයිට් ක්ලියර්. ඊළඟ කාරණේ ඇයන්න මොනවද ඒ කියන්නේ? ප්‍රඥාගෝචර ක්‍රියාමාර්ගයක් වශයෙන් අක්‍රිය ණය ලෙස වර්ග කරනු ලැබුණ ණය සඳහා තම ලාභයෙන් ප්‍රතිපාදන කිරීමට බැංකුවලට සිදු වෙනවා. මම කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඒවට වෙන් කිරීම කරන්න ප්‍රොවිෂනින් කරන්න එපා. මොකද එහෙම ගයිඩ්ලයින් එකක් තියෙනවා. දැන් බැංකු මුදල් සමාගම් වලටත් තියෙනවා. කල්බත් සමාගම් වලටත් තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරනවා. බොල්හා අඩමාන ණය සඳහා වෙන් කිරීමේ විධානය.
ඒ කියන්නේ අක්‍රිය නෑ සඳහා වෙන් කිරීම විධානය. කොහෙන්ද වෙන් කරන්නේ? ලාභ ගිණීමේ වර්ෂ අවසානයේ අනිකුත් වියදම් අඩු කාට පස්සේ බොල්ල ආඩමාන නිසා වෙන් කිරීම කරනවා. ඊට පස්සේ බදු ගෙවන්න. ඊට පස්සේ ශුද්ධ ලාභ එන්නේ. එතන අවසානයේ බැංකුවේ ලාභදායීත්වයට මේක බලපානවා. ප්‍රතිපාදන කිරීම කරන්න වෙනවා බැංකුව වල. මෙසේ කිරීමට සිදුවන්නේ Taman ප්‍රදානය කරන ලබන ලද ණය වලින් කොටසක් බැංකුව වලට ආපසු නොලැබී යාම නිසායි. නිෂ්පාදන සමාගමක් සහ සංස්ථාන විට බැංකුව වලට දැකිය හැකි විශේෂම ලක්ෂණයක් වන්නේ ප්‍රාග්ධනයේ කුඩා වීමක්. ඒ නිසා ණය දීම සඳහා තැන්පත්කරුවන්ගේ මුදල් මත යැපීමට සිදුවීමක්. එම නිසා ණය ගෙවීම පැහැරීම නිසා ඇතිවන අධික අලාභ පිරිමසා ගැනීමට සිදුවන්නේ ණය පොලි අනුපාතයට අතිරේක ගාස්තු ඇතුළත් කිරීමයි. අනිවාර්යෙන් ආයිත් ණය පොලි අනුපාතයට අතිරේක එකතු කිරීමක් කරන්න වෙනවා. අක්‍රිය ණය නිසා ඇතිවන ඉහළ බැංකු අතරමැදි කරන පිරිවැය. ඒතර අක්‍රිය ණය නිසා තව ඇඩිෂනල් ඉන්ටර්මීඩියේෂන් කොස්ට් එකක් එනවා බැංකුව වලට. ආර්ථිකයේ පොලි ව්‍යුහය විකෘති කරනවා. ඒ කියන්නේ ආර්ථිකයක පොලි ව්‍යුහයක් තියෙනවානේ. ප්‍රතිපත්ති පොලි අනුපාතන එක යම් ආකාරයක පොලි ඉන්ටරෙස්ට් රේට් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේක විකෘති කරනවා. මේ විකෘති වීම ආයෝජන කටයුතු කරේ අහිතකර ලෙස බලපානවා. ඉන්වෙස්ට්මන්ට්ස් වලට අහිතකර ලෙස බලපානවා. ආයෝජන වලට අහිතකර ලෙස බලපාන තවත් කරුණක් වන්නේ මේ නිසා බැංකු ණය දීමේදී අනවශ්‍ය ලෙස ප්‍රවේශම් සහගත වීමත් අවදානම් වැඩි අංශ වලට ණය සැපීමෙන් වැළකී සිටීමත්. බැංකුව අනික් පැත්තෙන් ණය දීමේ අනවශ්‍ය ලෙස ප්‍රවේශම් වෙන්න බලනවා. මොකද අය වෙන්නේ නැති වෙයි කියලා. සහ අවදානම් වැඩි අංශ වලට රිස්ක් සෙක්ටර්ස් රිස්ක් ලවර්ස් ලට වැඩි අංශ වලට ණය සැපීමෙන් වැළකී. ඒ කියන්නේ රිස්ක් ලවර්ස් ලා ගොඩක් යන්නේ මුදල් සමාගම් වලට. මම ඔයාලට කලින් කිව්වා. දැන් බැංකු වලට එන්නේ ගොඩක් රිස්ක් අවදානම් ගන්න අඩු යම් ආකාරයක රිස්ක් ඒවර්ස්ලා කියලා. අපි ගන්න රිස්ක් ලවර්ස්ලා අවදානවත් එක්ක බැඳිලා වැඩ කරන අය ගොඩක් යන්නේ මුදල් සමාගම් වල. ඒගොල්ලෝ රිස්ක් ප්‍රීමියම් එකක් දාලා වැඩි පොලියකට ණය දෙනවා. එහෙම හරි කමන්නේ ඒගොල්ලෝ ව්‍යාපාර කරන ණය ගන්න කැමති කොටස. ඒකයි. ඒගොල්ලෝ ණය සැපීමෙන් වැළකී ඉන්නවා. ඒ ප්‍රශ්නේ එනවා. ඊළඟ පොලි අනුපාතය යනු ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මිල. අපගොල්ලෝ දන්නවා පොලියක් ගෙවනවා කියන්නේ ඒක තමයි මිල. හෝ ආවස්තික පිරිවැය. අරමුදල් පිරිවැය අවදානම් මාන්තිකය සහ ලාභාන්තිකය යන අංශ තුනෙන් ණය පොලි අනුපාතය සමන්විත වෙනවා. ණය පොලි අනුපාතයේ ප්‍රධාන කොටස් තුන මෙතන කතා කරනවා. මොකද්ද? ගෙවිය යුතු මිල. ඉතින් ආවස්තික පිරිවැය, අරමුදල් පිරිවැය, ඒ කියන්නේ අරමුදල් පිරිවැය, අවදානම් මාන්තිකය සහ ලාභාන්තිකය. ඒ cost of funds ඒකට රිස්ක් ප්‍රීමියම් එකක් දානවා, ඒකට ලාභාන්තිකය දානවා. ඒ ඔක්කොම එකතු වුනහම තමයි සම්පූර්ණ පොලිය ප්‍රමාණය හැදෙන්නේ. අපි හිතමු ණය මුදල් ලබා දීම පොලිය 16යි කියලා. එයින් 2ක් තියෙන රිස්ක් ප්‍රීමියම් එක. තව 2ක් තියෙන ලාභේ. 3ක් තියෙන ලාභේ. ඒතර 15යි. එහෙනම් අරමුදල් ගන්න 11ට ඒගොල්ලෝ. ඒ කියන්නේ තැන්පත් කරන දෙන 11. එතකොට ණය දෙන 16ට. එතකොට තැන්පත් කරන දෙන උගල කොහොමද දෙන්න ඕන? එතකොට අවදානම් වැඩි අංශ වලට අවදානම් ආන්තිකේ වැඩි වෙන ණය පොලි අනුපාතය වැඩි වෙනවා. ඒ වගේම ලාභ රඳව ගන්න ඕන ලාභාන්තිකත් උන් වැඩි ගන්න සමන උත්සාහ කරනවා. ඒක තමයි කියන්නේ. අංශ තුනෙන් ණය පොලි අනුපාතය සමන්විත වන්නේ. අවදානම් ආන්තිකය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ ණය පැහැරීමේ අනුපාතය ඉහළ යන විට අවදානම් ආන්තිකය ඉහළ යනවා. අනිවාර්යයෙන් වෙනවනේ. ණය පැහැරීම වලින් වැඩි කොටසක් සඳහා වාක්‍යයුත්තේ හිතාමතාම ණය පැහැරීම. ඒ කියන්නේ willful defaulters. හිතාමතා ණය පැහැරින්නන් විසින් ඉහළ අවදානම් මාන්තිකයක් නිසා ඇතිවන ඉහළ ණය පොලිය ගෙවීමට සිදුවන්නේ හිතාමතාම ණය පැහැරින්නට පමණක් නොව අවංකවම මනා ලෙස තව ණය ආපසු ගෙවන ණයකරුවන්ටත් ඒ ගෙවීම කරන්න වෙනවා. නැත්නම් මේක ඔයගොල්ලන්ට පැහැදිලි. ඊළඟ කාරණේ ඉහළ අක්‍රීය ණය ප්‍රමාණයක් තිබීම නිසාවෙන් ඇතිවන ඉහළ ණය පොලි අනුපාතය ඉහළ අක්‍රීය ණය ප්‍රමාණයක් තිබීම නිසාවෙන් ඇතිවන ඉහළ ණය පොලි අනුපාතය තැන්පතු වලට ගෙවුම් ලබන පොලිය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. කියන්නේ ඉහළ බැංකු අතරමැදි කරන පිරිවැය පාලනය කර ගැනීමේ මාර්ගයක් වන්නේ බැංකු තැන්පතු මත ගෙවුම් ලබන පොලිය අඩු මට්ටමක තබා ගැනීම. ඒ අර පැත්තෙන් කොස්ට් එක වැඩි වෙනකොට ලාභය වැඩි කරගන්න මේ පැත්තෙන් අරමුදල් පිරිවැය අඩු කරන තැන්පතු වලට ගෙවන පාලනේ පුළුවන් තරම් අඩුවෙන් පාත් ගන්න ඒගොල්ලෝ බලනවා. එතකොට එම නිසා වෙළඳපොළ අනිකුත් පොලි අනුපාතික ඉහළ යන විට පවා තැන්පත් සඳහා ගෙවන පොලිය එකතන රඳා පවතින ස්වභාවයක් පෙන්වන්න කරනවා. මෙවැනි තත්ත්වයක් වුණොත් ණය ආපසු අයවීම ප්‍රමාද වෙනවනම් ණය ආපසු අයවීම නැත්තම් ඇතිවන තත්ත්වයන් මේ කියන්නේ. එතකොට ඒගොල්ලන්ට වෙනවා අර ලාභේ තියාගන්න වැඩිපුර පුළුවන් තරම් අඩු මුදලකට පොලි පිරිනමල අඩු පොලියක් පිරිනමල තැන්පත් ලබා ගන්න උත්සාහය. එතකොට පොලිය මේ අඩුවෙන් දෙන්න. ඒ නිසා තැන්පත් සඳහා එකතන පල්ලෙන තත්ත්වයක් තියෙන්න පුළුවන් පොලි අනුපාත. එතකොට
ඒ නිසා වෙන්න පුළුවන් අනිකුත් පොලිය අනුපාත ඉහළට පහ තැන්පත් සඳහා ගෙවන ලබන පොලියම එක තැන සඳහා වන තත්ත්වයක් පෙන්වනවා. ඒ විට තැන්පත් කරනු ලැබෙන ඵලදාව ඍණාගයක් ගත හැකියි. ඒතකොට ඒ කියන්නේ තැන්පත් කරන දීල්ලක් තියෙන්නේ ඒගොල්ලන් ඒක ඍණාගයක් ගත හැකියි. මෙන්ම කාලයක් සමග ඔවුන්ගේ තැන්පත් වල වටිනාකමද අඩු වී යාමට හැකි වේ. මෙය ජනතාව තම ඉතිරි කිරීම බැංකුවල තැන්පත් කිරීම අධෛර්ය කිරීමට හේතු වෙයි. මිනිස්සු බලනවා දැන් මේක හරියන්නේ නැහැ. තැන්පත් කිරීම කරන රෙඩි හොඳ වෙන ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න. ඉඩමක් ගන්න. නැත්නම් ජුවලරි ගන්න. එහෙම කියලා මිනිස්සු හිතන්න පුළුවන්. ඒක බලපාන. අධික අක්‍රීය ණය නිසා අධික අක්‍රීය ණය නිසා බැංකුවල තම වකීම ආපසු ගියමට ඇති හැකියාව පිළිබඳ තැන්පතුකරුවන්ගේ විශ්වාසය දැඩි ලෙස බිඳුනොත්. ඒ කියන්නේ එහෙම වුණොත් තැන්පතුකරුවන්ගේ විශ්වාසය බිඳෙන්න පුළුවන්. අක්‍රීය ණය වැඩි වෙන මේකට මේක අපේ සල්ලි දී ගන්න බැරි වෙයි කියලා. එය බැංකු ශේෂ්ත්‍රයේද ඒ තුලින් සමස්ත ආර්ථිකයේද අස්ථායීතාවයක් ඇති කිරීමට තුරුදිය හැකියි. අඩු පිරිවැයකින් හා ඉක්මනින් අක්‍රීය ණය අය කර ගැනීමට පහසු කරන නීති පද්ධතියක් තිබීම වැදගත්කම ඉහත දැක්වූ කරුණු මගින් සනාථ වේ. දැන් මේකෙන් ඔයගොල්ලෝ තව දෙයක් තේරෙනවනේ. ණය අවදානම අපි කතා කරා මීට කලින් ක්‍රෙඩිට් රිස්ක් එක ගැන ටිකක් කතා කළා. දැන් මූල්‍ය ආයතන ඒක බැංකුවක් වේවා මුදල් සමාගමක් වේවා කල්බදු සමාගමක් වේවා හැම කෙනෙක්ම ණය අවදානමට මුහුණ දෙනවා. එහෙනම් ඒ ණය අවදානම අඩු කර ගන්නත් ඒ වගේම කාර්යක්ෂම ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. කාර්යක්ෂම ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය නොතිබීමේ ප්‍රතිඵල තමයි දැන් අපි කතා කරේ. එහෙමනම් මේ කාරණුත් ණය අවදානම හා බැඳී පවතිනවා. ඒ කියන්නේ NPL වැඩි වෙනවා කියන්නේ අක්‍රීය ණය වැඩි වෙනවා කියන්නේ ණය අවදානම වැඩි වෙනවා කියන්නේ. අක්‍රීය ණය අඩු වෙනවා කියන්නේ ණය අවදානම අඩු වෙනවා. ওই කාරණා එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේ කාර්යක්ෂම ණය ආපසු අය කිරීමේ තියෙන වැදගත්කම ණය අවදානම අක්‍රීය ණය අක්‍රීය ණය සඳහා වෙන් කිරීමේ ප්‍රතිපාදන අපි ඉදිරියේ කතා කරනවා. මේ කාරණා මතක තියාගන්න ඕගොල්ලෝ එකිනෙකට බැඳුණු කාරණා කියන එක ඕගොල්ලෝ මතක තබා ගත යුතුයි. දැන් මතකනේ දැන් ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එකක් අඳගත්තනේ දැක්කනේ. ඒකේ තැන්පත් පැත්තේ තැන්පත් තියෙනවා. වගකීම් පැත්තේ තැන්පත් තියෙනවා. වත්කම් පැත්තේ ණය තියෙනවා. දැක්කනේ මේ කාරණාවලට බලපාන විදි දේවල්. ඉතින් අපි ඒක මම කියන්නේ මේ බැලන්ස් ෂීට් එකේ තියෙන ප්‍රධාන අයිතමයන් සම්බන්ධව අපි මේ විෂය කතා කරන්නේ. ඒ කියන්නේ මේ බැංකු නොවන මේ මූල්‍ය ආයතන විෂයත් කතා කරනවා. ඒ කියන්නේ මොකද හේතුව ඒ කාරණා වලට බලපෑම් ඇති කළ හැකි කාරණා. ඒ කියන්නේ සාධක. ඒතර ඒවා ඒ බලපෑම් ඒ රිස්ක් අවම මට්ටමක පවත්වාගෙන යන ගමන් ලබන ක්‍රියාමාර්ග මොනවද? ඒවෙන් බැංකු වලට ඇති වෙන වාසි මොනවද? ඒවෙන් පාරිභෝගිකයන් ගන්ධනකරන්ට ඇති වෙන වාසි මොනවද? ඒව සඳහා නියාමක හැටියට මහ බැංකුව මැදිහත් වෙලා ගන්න ක්‍රියාමාර්ග, විධාන, නියෝග, රෙගුලාසි, චක්‍ර ලේඛන මොනවද? ඒ ආදි දේවල් තමයි අපි මේ විෂය පුරාම කතා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඕගලන්ට මේක ක්ලියර් ඇති. දැන් මේක ක්ලියර්ද? ක්ලියර්. මේ කාරණා ක්ලියර් නේද? පැහැදිලි නේද? Okay, clear. ක්ලියර්. ඕකේ. රයිට්. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. දැන් මම මතක් කරන්න ඕගලන්ට. ඕකේ රයිට්. මම මතක් කරන්න ඕගලන්ට දැන් අපි මෙන්න මේ දේවල් හැඳින්වීම ඡායා බැංකු ක්‍රමය කියන එක අපි කතා කරලා තියෙන්නේ. ඒකේ පල්ලෙහාට කතා කරා මම හිතන්නේ අපි බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර මේ හරිය මම කතා කරා. මම මේකේ අවසාන දක්වාම කතා කරාද මේ නෝට් එකේ කවුරුන් මට රෙස්පොන්ස් කරන්න. ඊයේ සතියේ පටන් ගත්තා කතා කරන්න. මේ වාණිජ්‍ය බැංකු ගැන කතා කරා මට මතකයි. බලපත්ලා විශේෂ බැංකු ගැන කතා කරා. ලියාපදිංචි මූල්‍ය සමාගම් ඒව ගැන මම කිව්වා මට මතකයි මම කතා කරා ඔයගොල්ලෝ එක්ක. කල්බදු සමාගම් රක්ෂණ ආයතන සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව විශ්‍රාම වැටු පරමුදල් සෝපකාර සංගාධන කොමසාරිස්වරයා මේ ටික කතා කරා. මම මේ හරි කතා කරන්නේද ඔයගොල්ලෝ එක්ක? කියන්නේ ගිය සතියට පයි මේ ටික මම සාකච්ඡා කරන්නේ ගිය සතියේ. මේ මූලික දේවල් ටික කතා කරා නේද? right. ඊළඟට ණය පහසුකම් මේවා මම කලින් කතා කරලා තියෙනවා. ණය පහසුකම් මොනවද? ආදි වශයෙන් ඒ කාරණා අපි කතා කරලා තියෙනවා. ඒ පාඩමේ විතර නෙවෙයි මුලින්ම තියෙනවා ඒක අර හැඳින්වීමත් එක්ක ඒ ටික තියෙනවා. අපි ඒ ටික කතා කරලා තියෙනවා. right. ඊළඟට මේ PowerPoint එක ඇවිල්ලා මේ මුදල් නීති 50 අනවසර මුදල් ව්‍යාපාර මේක කතා කරා අපි. right. මේක කතා කරා. මේක අපි දැන් කතා කරලා ඉවර කරපු එක.
මේ මාතෘකාව දැන් අපි කතා කරලා ඉවර කරපු එක. පරාට බයත් එක්ක තව පාඩම් දෙකක් තිබුණා ඒක ඔක්කොම අපි කතා කළා. right. මෙන්න මේ පාඩම අපිට කතා කරන්න නියමිතව තියෙනවා. මේක ඊට පස්සේ මුදල් සමාගම් මේකත් මම කතා කරා වුණා විශේෂ කල්බත් සමාගම් කල්වද ව්‍යාපාරවල ස්වභාවය බලපත්‍ර අධිකාරිය පිටි කතා කරා ලාභාගත ණය පහසුකම් ඒ අපි කතා කරා පොලිසියෙන් අක්කර ගිවිසුම් තැන්පතු පහසුකම් ඒ ටික අපි කතා කරා මේකේ ඒකක බාර මම කතා කරන්නේ මම ඒක වෙනම කතා කරන්න තිබ්බා ඒතුරු කරා මට මතකයි රක්ෂණේ මම කතා රක්ෂණේ කතා කරාද මේ කොටස කතා කළා රක්ෂණේ මේ නෝට් එකේ මේ කොටස කතා කළාද කවුරු මුලින්ම ඉන්න කෙනෙක් කියන්නේ ඒක මම පැහැදිලි කරාද ඔය දිගටම ක්ලාස් එකේ හිටපු කෙනෙක් කියන්නේ right හරි ඉන්නෝ ඊට පස්සේ ප්‍රතිරක්ෂණය සාමාන්‍ය රක්ෂණය ව්‍යවස්ථාපන නුවණෙන් තැන්පතු රක්ෂණය ඒක මම කතා ප්‍රාථමික අලුවේ කරන ගැන වෙනම කොටසකුත් අපිට තියෙනවා කතා කරන්න මේක පොඩි කොටසක් මෙතන තියෙන්නේ ඊළඟට බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය මේ හරිය මම කතා කරා මට මතකයි අවදානම් මේ පොඩ කතා කරා අපි මෙහෙම අවදානම් ණය අවදානම් දොශීල අවදානම් ඒ කාරණා කතා කරා මෙන්න මේ පාඩම අපිට කතා කරන්න තියෙනවා මොකද්ද ශ්‍රී ලංකාවේ ගෙවීම පියවීම පද්ධතිය අපි ලබන සතියේ මෙතනින් පටන් ගන්නේ මේ අලුත් මාතෘකාව පටන් ගන්නවා කතා කරන්න මතක් කරන්න ඕගොල්ලෝ මෙන්න මේ පාඩම ශ්‍රී ලංකාවේ ගෙවීම පියවීම පද්ධතිය මේක අපි කතා කරන්න මේකේ තව පාඩම් කීපයක් තියෙනවා මේකේ ඒක අපි කතා කරන්න පටන් ගන්නවා මේක දැන්ට ඕගොල්ලෝ අතේ තියෙනවා මේ මාතෘකාව අපි පටන් ගන්නවා කතා කරන්න ඊට පස්සේ මේ මාතෘකාවත් කතා කරලා මේ පාඩම අපි කතා කරන්න පටන් ගන්න ගෙවීම පියවීම පද්ධතිය ඒ වගේම තව අලුත් සටහන් කීපයක් මම සකස් කරමින් තියෙනවා ඒවත් ඔයගලන්ට ලැබෙන්න සලස්සන්නම් ඊට පස්සේ අපි ලබන සතියේ ශ්‍රී ලංකාවේ ගෙවීම පියවීම පද්ධතිය ගැන මේ මෙතනින් පටන් ගන්නවා මේකට සම්බන්ධ තව නෝට් එකක් තියෙනවා ඒකත් මම ඔයගලන්ට අද කියලා යන්නම් එවන්න කියලා මේ නෝට් එකයි මේ නෝට් එකයි දෙකම එකට කතා කරන්න ඕන ඒක ටිකක් දීර්ඝ පාඩමක් අපි එකට කතා කරලා ඉවර කරන්න ඕන ශ්‍රී ලංකාවේ ගෙවීම ඒ වගේම කොටස් වෙන්න බල අපිට කතා කරන්න තියෙනවා අපිට ඊට පස්සේ කතා කරන්න පුළුවන් ගෙවීම පියවීම සම්බන්ධ අලුත් තත්ත්වයන් අපි කතා කරන්න ඕන ගෙවීම payment and settlement ඒකත් අපේ මාතෘකාවක් මේ විෂයේ අද මේ වෙනකන් කතා කරපුවා සම්බන්ධ මොනවද ගැටලුවක් තියෙනවද ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා රේට්ස් වගේ කියහුව මම කියන්නම් ඒක රේට්ස් වෙනස් වුණා මම බලලා කියන්න හරියට අපි වෙලාව ටිකක් තියෙන නිසා පොඩ්ඩක් අපි මේ පාඩම පොඩ්ඩක් පටන් ගමු පොඩි වෙලාවක් අපිට තියෙනවා ශ්‍රී ලංකාවේ ගෙවීම පියවීම පද්ධතිය ගෙවීම් පද්ධතිය 2005 අංක 28 දරන ගෙවීම බේරුම් කිරීමේ පනත පද්ධති පනතේ අඩංගු වන පරිදි ගෙවීම් පද්ධතිය යනු මුදලින් ගෙවීම සහ ගෙවීම් කිරීමේ ගනුදෙනු මාර්ගයෙන් මුදල් වටිනාකම් පැවරුම් සඳහා පහසුකම් සලසන ආයතන සහ යාන්ත්‍රණය අදහස් වන අතර ඒට ගෙවීමේ බැඳීම් නිෂ්කාශනය කිරීම හා බේරුම් කිරීමේ යාන්ත්‍රණය ඇතුළත් වේ. මතක තියාගන්න ඕගොල්ලෝ හරියට මතක තියාගන්න මේ මාතෘකාව තේරෙනවද මේ මාතෘකාව ආශ්‍රයෙන් අනිවාර්යෙන් හැමදාම ඔයගොල්ලන්ගේ පේපර් එකේ ගෙවීම අපීම් පැත්තෙන් ප්‍රශ්නයක් ලකුණු 20ක ප්‍රශ්නයක් හැමදාම එනවාමයි අනිවාර්යෙන් එනවා ඒ නිසා හොඳට මතක තියාගන්න දැන් ක්ලාස් එක පටන් ගන්නකොට 60ක්
විතර 65ක් විතර හිටියා මම හිතන්නේ ජොයින්ලා දැන් 40 ගානක් ඉන්නේ. සමහරව හිතනවා පාඩම ඉවර වෙන්න කිට් වෙන්න දැන් කමන්න දැන් අපි ලොග් අවුට් මේ වෙන්න චෙක් මේ අයින් වෙන්න ඕන කියලා. නමුත් මතක තියාගන්න මේ පාඩම ඉතාම වැදගත්. මේ අනිත් පාඩමුත් වැදගත්. මේකෙන් හැමදාම ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් survey of financial system. ඒක අනිවාර්ය විෂය. ඒකෙත් මේ පාඩමෙන් හැමදාම ප්‍රශ්නයක් ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා පේපර්ස් අරන් බලන්න. හැමදාම ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා මේ පාඩමට දිගටම සම්බන්ධ වෙනවා කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ විෂයන් දෙකේම ලකුණු 40ක ප්‍රශ්න සඳහා ප්‍රශ්න දෙකක් සඳහා සූදානම් වීමක් කියන එක මතක තියාගන්න. survey of financial එකෙත් හැමදාම මේ පේපර් එකේ ගෙවීම හා පියවීම පැත්තේ ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක ඉතාම වැදගත් පාඩමක් මේ ගෙවීම හා පියවීම සම්බන්ධ පාඩම. මේකේ තව පාඩමක් තියෙනවා තාම එවලත් නැහැ ඔයගොල්ලන්ට. ඒක මම වෙනම එවනවා. ඒක අද මම ඔෆිස් එකට කියන්නම් එවන්න කියලා. ඒක එවනවා. ඒකත් එක්ක මේක කතා කරලා අපි ඊට පස්සේ ඒක කතා කරන්න පුළුවන්. රයිට්. අද පාඩමට යමු. right එතකොට බලමු මුදල් වටිනාකම පැවරුම සාම්ප්‍රදායිකව සිදු කරන ලද්දේ මුදල් මගින් හෝ චෙක්පත් ණයවර ලිපි වැනි ගෙවීම් සාධන පත්‍ර මගින් වන අතර සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ ගෙවීම් කරන්නේ මුදලින් හෝ චෙක්පතකින් මේවා අතර තාක්ෂණයේ දියුණුවත් සමග බහුලව විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් ඉලෙක්ට්‍රොනික විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයන් භාවිත වෙමින් තිබේ. මෙම විශේෂ සටහන මගින් ගෙවීම් පද්ධතිය සහ එහි නව ප්‍රවණතා අධීක්ෂණය සහ නියාමනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරන කාර්ය විස්තර කරනු ලබයි. මේකේ ඒ රෝල් එක තමයි කතා කරන්නේ. නියාමන රාමුව regulatory framework එක. ඒ කියන්නේ ගෙවීම් සම්බන්ධව. ඔයගොල්ලෝ දන්නවා අපි කතා කළා මේක 1949 අංක 58 දරන මුදල් නීති පනත. ඒකෙන් තමයි මහ බැංකුව ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් 1949 අංක 58 දරන මුදල් නීති පනත සහ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ. ඔන්න නීතිමය තත්ත්වයන් දෙක. ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට ගෙවීම් නිෂ්කාශනය සහ බේරුම් කිරීමේ පද්ධති අධීක්ෂණය සහ නියාමනය කිරීමට පූර්ණ බලය ලැබිලා තියෙනවා. දැක්කනේ දැන් මහ බැංකුවට මේ සම්බන්ධ පූර්ණ බලය ලැබිලා තියෙන නීතිමය බලය, නීතියේ මූලාශ්‍රය, නීතියේ උල්පත ලැබිලා තියෙන්නේ නීතියේ බලය ලැබිලා තියෙන්නේ මෙන්න මේ නීති දෙකෙන්. එකක් 49 අංක 58 දරන මුදල් නීති පන්ත මොන්ට්‍රියල් ලෝ ඇක්ට් එක අනිත් 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති payment and settlement act ඔය දෙකෙන් තමයි ලැබිලා තියෙන්නේ. 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ඔන්න ශ්‍රී ලංකාව සඳහා ගෙවීම් පද්ධති ප්‍රතිපත්තියක් සකස් කිරීමට ලංකාවට ගෙවීම් පද්ධති ප්‍රතිපත්තියක් සකස් කිරීමට පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිපත්ති සමීක්ෂණය කිරීමට බලය පැවරලා තියෙනවා මේ පන්ති. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවට ජාතික ගෙවීම් පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම. ජාතික ගෙවීම් පද්ධතිය සඳහා සැලසුම් සකස් කිරීම සඳහා වගකිව යුතු බලධරයාවන අතර ශ්‍රී ලංකාවේ ගෙවීම් නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ settlement and payment and settlement අතන ගෙවීම හා පියවීම ඒ වගේම clearing නිෂ්කාශනය කිරීම සහ බේරුම් කිරීමේ ක්‍රම පද්ධති ඇති කිරීම සහ සංවාදනය කිරීමට මඟ පෙන්වීම හා නායකත්වයේ සැපීම පිළිබඳ වගකීමද මහ බැංකුව දරනවා. එම පනත යටතේම ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට මූල්‍ය සේවා සැපයුම්කරුවන් අධීක්ෂණය සහ නියාමනය මූල්‍ය සේවා සැපයුම්කරුවන් in financial services providers මූල්‍ය සේවා සැපයුම්කරුවන් බැංකුවත් ඇතුළු ඕනම මූල්‍ය සේවා සැපයුම්කරුවන් අධීක්ෂණය සහ නියාමනය කියන ව්‍යවස්ථාපිත අධිකාරී බලය ලැබී ඇත. දැන් මේක කියන ඕගොල්ලන්ට මතක් වෙනවා තව එකක්. මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී එකේ ඉතාලම කෙටියෙන් දානවා QR කෝඩ් එක ගැන. දැකලා තියෙනවද? දැන් මේ මාත් එක්ක මේ පාඩමේ ඉන්න දැකලා තියෙනවද? මේ දවස්වල පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා පොඩි නෑ. කලින් කාලට හැම වැඩසටහනක් අතරම දානවා මේ ගෙවීම් කිරීම මහ වාදයක්ද මුදලින් ගෙවීම මහ ප්‍රශ්නයක්ද දැම්ම ඔබ මේ සමග සම්බන්ධ වෙන්න ගෙවීම අපේම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව කියලා මහ බැංකුව ලාංඡනයත් එක්ක ඇඩ් එකක් දානවා. දැක්කද? QR code. yes. ඔය දැන් ඔබයි බැංකර්ස්ලා දන්නවා අනිවාර්යෙන්. බැංකර්ස්ලා දන්නවා. right. ඒකත් මේ ළඟදී ක්‍රියාත්මක ඒවා ගැනත් අපි උගන්වනවා. ඕගොල්ලන් ළඟදී මේ පාඩම ඉවරලා ඒවා ගැන කතා කරනවා. අන්න ඒකයි මම කියන්නේ මහ බැංකුවට ලංකාව තුල ගෙවීම් කිරීම, නිෂ්කාශනය කිරීම, පියවීම් කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීම, ඒ ක්‍රියාමාර්ග ගැනීම, අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම, සහ සියලුම දේ සම්බන්ධ බලධාරීත්වය
අධිකාරීත්වය මේ නීතිය මගින් මේ බේරුම් ගෙවීම හා පියවීම පනත මගින් මහ බැංකුවට ලැබෙන ඒ වගකීම් තමයි මහ බැංකුව මේ ඉටු කරන්නේ. ඒකයි මහ බැංකුවේ ලාංඡනය දාලා මහ බැංකුව මේක ප්‍රචලිත කරන දැන්වීම් දාන්නේ. ඕගොල්ලෝ දන්නවා මේ දැන්වීම් දානවට මහ බැංකුව විශාල මුදලක් නිකන් හම්බෙන්නේ නැහැ මීඩියා ආයතන වලින් අවස්ථාව. ඒවට ගෙවන්න ඕනේ. ඒවට ගෙවීම් කරන්නේ දැන්වීම් වලට. මේ මහ බැංකුවේ මුදල් වලින් ඒ දැන්වීම් වලට ගෙවන්නේ. අර මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඇති. ඒ මිනිසුන් දැනගන්න. මිනිස්සු අතරට ගෙනියන්න. ඒවා ප්‍රචලිත කරන්න. බැංකු අනිකුත් ආයතන ඕනම කෙනෙකුට QR කෝඩ් එකත් එක්ක සම්බන්ධ ලේසියෙන් ගනුදෙනු කරන්න සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒක ගැන කතා කරමු ඉස්සරහට. ඒක ගැන අපි කතා කරන ඕගොල්ලෝ එක්ක. මට කියන්න ඕනකම තිබුණේ ඒක මම උදාහරණයක් කිව්වේ මෙන්න මේ කාරණා ටික කතා කරනකොට අපි ගෙවීම අපේ සම්බන්ධ මේ කාරණා කතා කරනකොට අනිවාර්යෙන් මේක මම මතක් කරේ එකයි ඔන්න ඔය කියන බලතල ඔය වැඩ කොටස මහා බැංකුවට පැවරලා තියෙනවා. ඒක නිසා ව්‍යවස්ථාපිත අධිකාරී බලය ලබා දීලා තියෙනවා මේකේ. ඒකට ඕගොල්ලෝ දන්න තේරුම් ගන්න මේකේ ලොකු පරාසයක වැඩ කොටසක් කරන්න නීතිමය හා ව්‍යවස්ථාපිත බලය මහා බැංකුවට මේ පනතෙන් ලැබිලා තියෙනවා. ගෙවීම හා පියවීම හා නිෂ්කාශන කටයුතු සම්බන්ධව. එහෙනම් මේ අංශය සම්බන්ධ ගෙවීම වෙන්න පුළුවන්, පියවීම වෙන්න පුළුවන්, ගෙවීම් ක්‍රම වෙන්න පුළුවන්, ඒවා මහා පරිමාණ ගෙවීම වෙන්න පුළුවන්, සුළු පරිමාණ ගෙවීම වෙන්න පුළුවන්, දේශීය වෙන්න පුළුවන්, විදේශීය වශයෙන් කරන සෙටල්මන්ට් වෙන්න පුළුවන්, නිෂ්කාශන කටයුතු වෙන්න පුළුවන්. මේවා හා බැඳුණු සීලුම කාරණා මේ පාඩම ඇතුලේ අපි කතා කරනවා. මේ පාඩම ඇතුලේ අපි කතා කරනවා. ඒ නිසා මම ඔයගලන්ට යෝජනා කරනවා ලබන සතියේ අපි මේ පාඩමත් මේකට සම්බන්ධ අනික් කොටස මම යවන්න කියනවා ඔයගලන්ට. ඒක අපි කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා දිගටම මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මම කලින් කිව්වා වගේ ඔයගලන්ට මේ පාඩම හරහා මේ විෂයේ ගෙවීම හා පියවීම සම්බන්ධ වෙන ප්‍රශ්නයත් මූල්‍ය පද්ධති සමීක්ෂණ කියන විෂය හැමදාම වෙන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙනවා පහසුවෙන්ම මේ පාඩම එක්ක සම්බන්ධ වෙලා හිටියොත්. ඒ නිසා එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් දාගන්න පුළුවන් මේ පාඩමත් අනිත් ඒවාත් එහෙම තමයි. අනිත් පාඩම වලටත් මේක තියෙනවා. මේ විෂයන් දෙකේම ගොඩක් ලාට ප්‍රශ්න එක ළඟ යන ප්‍රශ්න එනවා. ඒ නිසා මේ පාඩම් වලින් ඔයගලන්ට මේ දේවල් ළඟා කරන්න පුළුවන්. අපි ඒතකොට ලබන සතියේ මෙන්න මේ නතර කරපු තැන ඉඳලා කතා කරමු කොතනද අධිකාරී වල ලැබෙන්නේ. ඊට පස්සේ මේ ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පන්තියත් නිකුත් කර ඇති 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මගින් ශ්‍රී ලංකා මහා බැංකුවේදී ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සපයන්න අධීක්ෂණයට හා නියාමනයට අධිකාරී බලය ලැබිලා තියෙනවා. මෙම නියාමනයන් සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් එතැන් පරීක්ෂණ, ඒ කියන්නේ ස්පොට් එක්සැමිනේෂන් සහ දුරස්ථ පරීක්ෂණ off-site surveillances සිදු කරන අතර ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ව්‍යාපාර සඳහා නියෝග නිකුත් කිරීමද සිදු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගෙවීම් උපකරණයක් ලෙස ගෙවීම් කාඩ්පත්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා 2010 දී ගෙවීම් කාඩ්පත් මාර්ගෝපදේශ නිකුත් කළ අතර ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා භාවිතා කරන පාරිභෝගිකයන්ගේ හා එවැනි සේවා සපයනන්ගේ සුරක්ෂිතතාව උදෙසා 2011 දී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇත. මේවා ගැන ඔයගොල්ලෝ වෙන වෙනම සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකට ගිහලා පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන්. මට මේවා දීර්ඝව හැම එකම කතා කරන්න බෑ. මේ පාඩමත් ගෙවීම අපේම සම්බන්ධ PowerPoint එකක් තියෙනවා. ඒ පාඩමත් සහ මේකට සම්බන්ධ තව නෝට් එකක් තියෙනවා. ඒ පාඩමත් මම මේ ක්ලාස් එකේ සාකච්ඡා කරනවා. ඒ ප්‍රමාණවත් වෙනවා ඔයගොල්ලන්ට මේ විෂයන් දෙකේම මේ ප්‍රශ්න දෙකටම උත්තර ලියන්න. හැබැයි මේ කියන ගයිඩ්ලයින්ස් ගැන මේ 2010 ගෙවීම් කාඩ්පත් මාර්ගෝපදේශ තියෙනවා. 2011 ඊට අදාළ මාර්ගෝපදේශ තියෙනවා. මේවා ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි. මේවා ගැන කියවලා මොනවද මේවා ඇතුල් වෙන්නේ කියන කාරණා පිළිබඳව. මට වෙලාවක් තිබුණොත්, ඒ කියන්නේ මේ අනික් මූලික පාඩම් ටික ඉවර කරලා වෙලා තිබුණොත් මේ මාර්ගෝපදේශ සම්බන්ධ යම් ආකාරයක දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කරන්න. නමුත් මට ඒක පොරොන්දු වෙන්න බෑ. ඒක ඕගොල්ලන්ගේ අතේ තියෙන වැඩක්. ඕගොල්ලෝ මේ අමතර කියවීම කරන්න ඕන. නමුත් ප්‍රධාන පාඩම් ටික මම කරන්න බලාපොරොත්තු වෙනවා. right. අපි එහෙනම් අද අපි ඉවර කරමු. ලබන සතියේ මම හිතන්නේ සුපුරුදු පරිදි ක්ලාස් එක තියෙනවා. එතෙන්දී අපි මේ නතර කරලා දෙන්න පාඩම් පාත්ගෙන යමු. මේකේ PowerPoint එකක් තියෙනවා. ඒක සහ අනික් පාඩම මම අද කියලා යනවා. ඔයාලන්ට ලබන සතියේ එනකොට යවන්න කියලා. right. එහෙනම් බොහොම ස්තුතියි. අද අපි ක්ලාස් එක ඉවර කරමු. එක්සෑම් කවදා වගේ තියෙයිද? මේ සැරේ එක්සෑම් එක මේ ඔයගොල්ලෝ එක්සෑම් එක නම් කොහොමත් මාර්තු අප්‍රේල් පහුවේ මම හිතන්නේ මේ සර්කල් එකේ දැන් අපිට එක්සෑම් දෙකක් මිස් වුණානේ මේ ගිය අවුරුද්දේ මාර්තු එක්සෑම් එක සැප්තැම්බර් එකයි ඒකට මම හිතන්නේ වෙබ්සයිට් එකේ බලන ටයිම් ටේබල් දාලා thank you ටයිම් ටේබල් දාලා තියෙනවා මම හිතන්නේ මේ ජනවාරි මාසේ අග විතර විභාගෙ තියන්න ප්ලෑන් කරලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබිලා තියෙනවා මම දන්න තරමින්
මම වෙබ්සයිට් එකේ දානවා කියලා කිව්වා ටයිම් ටේබල් එක දාලා බලන්න. ඔයගොල්ලන්ට දැනුම් දෙයි ඇඩ්මිෂන් අරගෙන මේ print කරන කතාවක් කිව්වා. ළඟදිම දැනුම් දෙයි. ඒ කියන්නේ දැන් මේ සර්කල් එකේ නයි එක්සෑම් එක කොහොමද අප්‍රේල් 5 වෙයි මං හිතන්නේ. අප්‍රේල් 5 වෙයි. අර මගහැරිච්ච විභාග දෙක එකට පවත්වනවා දෙකම එකට මං හිතන්නේ ඒක තමයි ජනවාරි වල තියන්න හදන්නේ. thank you වෙනා.